right එහෙනම් දරුවනේ ඔයගොල්ලෝ හැම කෙනෙක්වම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා අපේ 10 ශ්‍රේණිය අපොස සාමාන්‍ය පෙළ 2022 කණ්ඩායම 2021 අයත් වෙත ඉන්න පුළුවන් විද්‍යාව පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්තියට. හරි. ඉතින් දරුවනේ ඔයගොල්ලෝ ඉතාමත්ම කෙටි කාලින දැනුම් දීමකින් අත්වල බැඳගත් අපි එක්ක. ඉතින් මෙතන සැලකියුතු දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා අපි එක්ක මේ වෙනකොට. ඉතින් අපි අද දවසේ වැඩ කටයුතු ටික එන පටන් ගන්නයි සූදානම්. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් මුලින්ම ප්ලේ කරා. ඔයාලට පුළුවන් ඕනම මෙසේජ් එකක් chat එක හරහා යොමු කරන්න ඕනම ප්‍රශ්නයක් මම උගන්වද්දී ඔයගලන්ට කියලා දෙද්දි මොනවා හරි හේතුවක් තිබුණොත් ඔයාලට යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් ටක් ගාලා chat එක හරහා තේරුම් නැත්තම් තේරුනේ නැහැ ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න. ඒ වගේ ඕනම දෙයක් ඔයගලන්ට chat එක හරහා යොමු කරන්න පුළුවන්. ඒක ඩිරෙක්ට්ලි මම බලනවා. බලලා ඒ වෙලෙම රිප්ලයි කරනවා. හරිද? එතකොට මේ ඔයගලන්ගේ හරි නමම මේකට පාවිච්චි කරන්න වෙනත් නම් දාන්න එපා. යම් හේතුවක් මත නම වෙනස් කරන්න වුණොත් ටක් ගාලා ලීව් වෙලා අපහු එනකොට නම වෙනස් කරන්න. මොකද මම රීනේම් ඔප්ෂන් එක ඔෆ් කරලා තියෙනවා. හරි? ඉතින් ඒ වගේ ඉතින් ඔයාලට මේ පන්තියේදී අපි කරන වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් මුලින්ම පැහැදිලි කරන්න. මේක 10 ශ්‍රේණිය පන්ති ඔයගලන්ගේ 2022 අවුරුද්දේ සාමාන්‍ය පෙළ දක්වාම මේක දිගටම කන්ටිනියු වෙනවා. හරි. ඒතර මේක දිගටම ඔන්ලයින් පන්තියක් විදිහට තමයි අපි කරන්නේ. මේක ෆිසිකල් පන්තියක් නෙවෙයි. මේක දිගටම ඔන්ලයින් පන්තියක්. අපි ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ තමයි ස්ක්‍රීන් ෂෙයාරින් එතකොට වයිට් බෝඩ් ඒ වගේ ඒවා හරහා තමයි අපි පන්තිය කරගෙන යන්නේ. එතකොට කොහොමද ප්‍රශ්න පත්‍ර හැදෙන පිළිවෙල? දැන් ආරම්භය සඳහා මම ඔයගලන්ට හැම කෙනෙක්ටම නිබන්ධනයේ PDF එක group එකට මේ වෙනකොට දාලා තියෙනවා. හරි? ඉතින් ඒක ඒ PDF එක හැමෝටම විවෘතයි. අපි පන්තිය මුලින්ම ඇවිල්ලා ඔයගොල්ලෝ දැන් සම්බන්ධ වෙලා අපි සති දෙකක් විතර වගේ ඔයගලන්ට පන්තිය සම්බන්ධයෙන් අදහසක් ගන්න අවස්ථාව දෙනවා හැම කෙනෙක්ටම. ඉතින් ඔයගලන්ගේ යාළුවෝ හැම කෙනෙක්ටම ඇවිල්ලා කියන්න පුළුවන් පන්තියට සහභාගී වෙලා බලන්න කොහොමද අපි වැඩ කරන පිළිවෙල. ඉතින් ඉදිරියට යනකොට ඔයගලන්ට පාඩමෙන් පාඩමට වගේම පේපර්ස් පළවෙනි වාර දෙවෙනි වාර තුන්වෙනි වාර විවිධ පළාත් සියලුම පළාත් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා අපි. සහ සාමාන්‍ය පෙළ මේ 11 ශ්‍රේණිය වෙනකම් ඉන්නේ නැහැ. අපි 10 ශ්‍රේණිය තුලදීම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්නේ කොහොමද? ඔයගලන්ට ලියන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කොහොමද කියන එක අපි කතා කරනවා. හරි? ඉතින් ඔන්න ඔය කාරණාව තමයි මට ඔයගොල්ලන්ට මූලිකව කියන්න තියෙන්නේ. ඉතින් නැවත වාරයක් හොඳින් වැඩ කරන්න අපි එක්ක අත්වල බැඳගත්තු ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ස්තුතියි. ඉතින් හොඳ ගමනක් ආරම්භ කරන්න අද දවසේ හොඳ අඩිතාලමක් දාගන්න. හරි ටර්නින් පොයින්ට් එකක් ගන්න. විද්‍යාව විෂය කුමන මට්ටමක හිටියත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි? ඉතින් සමහරලාට පාඩම් වල තියරි කොටස් එහෙම අතුපසු වීම, මගහැරීම්, අමතක වීම තියෙන්න පුළුවන්. නමුත් අපි ඒක පුළුවන් විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව අපි ඒක निराකරණය කරනවා. හරි? right. ඉතින් මාව පැහැදිලිව ඇහෙනව නේද? පොඩ්ඩක් අත උස්සන්න ළමයි ටික ඉන්නව නේද? අත උස්සන්න. right. මගේ හඬ පැහැදිලිව ඇහෙනවනේ ඔයගලන්ට right. ඉතින් මේ මම ගොඩාක්ම මේ කැමති ඔයගොල්ලෝ ඉයර්ෆෝන් එකක් වගේ එකක් පාවිච්චි කරනවා නම් මොකද එතකොට මම කියන එක ඉතාමත්ම පැහැදිලිව ඔයගලන්ටෙන් සියුම් වචනයක් පවා පැහැදිලිව ඇහෙන්න පුළුවන් හින්දා. right. ඉතින් ඒ විදිහට තමයි අපි වැඩේ පටන් ගන්න. right. එහෙනම් අපි අපේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නයි මේ සූදානම. right. right. හරි මේ වෙනකොට ඔයාලට ස්ක්‍රීන් එක පේනවා. ඔයාලට ස්ක්‍රීන් එක පේනවා. right. ස්ක්‍රීන් එකේ ඔන්න අපේ පේපර් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. right. ඉතින් ඔන්න ඔහොමයි අද දවසේ අපි වැඩේ කටයුතු පටන් ගන්න. ඉතින් right. ඔව් දරුවෝ මගෙන් ප්‍රශ්නයක් අහනවා PDF එක print out එකක් විතර ගන්න බැරුව ගියා. ඒක ගැටලුවක් නැහැ දරුවෝ. ඔයගලන්ට ඉදිරියේදී දැන් මම 16 වෙනිදා ඉඳලා දැන් අද 12 තව දවස් 4ක ඉඳලා දැන් මොකද මට සහභාගී වෙන ළමයි ප්‍රමාණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඕනේ හින්දා මම දැනට print එකට දැම්මේ නැහැ නිබන්ධනය. නිබන්ධනයේ PDF එක මං ගාව තියෙනවා.
ඔයාලා හැම කෙනෙක්ටම මම දැන් ෂෙයා කරලා ඉවරයි group එක හරහා ඒක. ඉතින් දරුවනේ print outs මේක print කරපු PDF එක ඔයාලට සරසි රුක්කත්තන හන්දියේ සරසි ආයතනයේ ගන්න පුළුවන්. හරි. ඉතින් ඒකෙදී ඔයගලගේ පන්ති ගාස්තුව ගෙවීමක් කරලා මේ ඔයගලන්ට ලබා ගන්න පුළුවන් 16 වෙනිදා ඉඳලා. ඉතින් මෙතන ඉන්නවා මම විවිධ තැන්වල පන්ති කරන ළමයි. උදාහරණයක් විදිහට ගත්තොත් සරසීගේ දරුවෝ ඉන්නවා. හරිද? එතකොට නයින මඩම දරුවෝ ඉන්නවා. කියන්නේ නයින මඩම ඉඳලා සම්බන්ධ වෙන එතන මම කරන group class එකේ දරුවෝ ඉන්නවා. එතන ඒ වගේම මම group classes කරන තව දරුවෝ ඔක්කොමලා එකතු කරලා තමයි මම මේක කරන්නේ. එතකොට ඒ දරුවන්ට ඒ නිබන්ධන ලැබෙන ක්‍රමවලට ලැබෙනවා. හරි. ඒක නිසා ගැටලුවක් කරගන්න එපා. අලුතෙන්ම සම්බන්ධ වෙච්ච දරුවෝ ඒ කියන්නේ මං ගාවට තියරි පන්තියෙන් නැති මේ රිවිෂන් එකට විතරක් සම්බන්ධ වෙන දරුවෝ සරසියක හරහා නිබන්ධනය ගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් මං ඒගොල්ලොන්ට ඔන්ලයින් ක්‍රමයකට මේ නිබන්ධන PDF එක දුන්නාම ඔන්ලයින් ගෙවීමක් කරහා පන්ති ගාස්තුව ගෙවන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මීගම අවට කෙනෙක් නම් ගැටලුවක්ම නැහැ. ඔයගලන්ට පුළුවන් කෙලින්ම සරසි රුක්කත්තර හන්දිය සරසීකට ඇවිල්ලා ටියුට් එක ඕන වෙලාවක මං දාලා තියෙන වෙලාව ඇතුළත ඔයගලන්ට නිබන්ධන ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් නිබන්ධන සම්බන්ධ සහ පන්ති සම්බන්ධ විමසීම් ඕනම වෙලාවක මගේ නම්බර් එක මගේ ටෙලිෆෝන් නම්බර් එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මගේ WhatsApp ඔක්කොම තියෙන නම්බර් එකකින් ඕන වෙලාවක කෝල් එකක් දෙන්න පුළුවන්. ඔව්. එතකොට අපේ ගෙදරින් ගන්න පුළුවන්ද කියලා අහන ටියුට් එක ඔව් ගන්න පුළුවන්. මම මගේ ලොකේෂන් එකක් දාන්න ඕනම මොහොතක අපේ ගෙදරින් ටියුට්ස් ගන්නත් පුළුවන්. හරි. ඉතින් සරසි ආයතනයට ඇවිල්ලා ගන්න අපහසුයි නම් ඔයගලන්ට පුළුවන් මේ අපේ ගෙදරට ඇවිල්ලා අරගන්නත් පුළුවන්. ඒ ගැන ගැටලුවක් තියාගන්න එපා. මම ලොකේෂන් එක දාලා මමත් ඉන්නේ මීගමුව අවටම තමයි කටුවපිටිය ප්‍රදේශය ආශ්‍රිතවම ඉන්නේ. ඉතින් ඔයාලට ඕනම වෙලාවක ඕනම දවසක ඕනම වෙලාවක අපේ ගෙදරින් ටියුට්ස් ගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ප්‍රශ්න වලට මම निराකරණය කරා ගැටලු වලට උත්තර දුන්නා කියලා. රයිට්. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් ඕන ලාවක අහන්න. රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. රයිට්. ඔව්. හරි. ඉතින් මම මෙතනදී තෝරගත්තා මේක අපි යන්නේ එක්තරා පිළිවෙලකට. හරි. මේ වැඩ කටයුත්ත යන්නේ පිළිවෙලකට. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද අපි මේ වැඩ කටයුත්ත කරන්නේ කියලා. දරුවනේ ස්ක්‍රීන් එක පේනවා නම් පොඩ්ඩක් අතුස්ස. ස්ක්‍රීන් එකේ අපේ ටියුට් එක පේනවා නම් ජීවී රසායනික පදනම පේනවා නම් පොඩ්ඩක් අතුස්ස. රයිට්. හරි. ඉතින් දැන් මේක සම්පූර්ණයෙන්ම වෙනස්. අපි යන විදිහ දැන් මොකද වෙනදට තියරි පන්තියකදී තියරි වල එල්ලිලා අපි ගොඩක් වෙලා පැහැදිලි කර නේද? එහෙම කරනවා. නමුත් රිවිෂන් එකක් කියවම අපි මෙතනදී කතා කරන්නේ මේ සම්පූර්ණයෙන්ම පේපර්ස් එන විදිහ, ඒවලට ප්‍රශ්න උත්තර ලියන්න ඕන විදිහ සහ ඒවල මූලිකව කතා කරන්න ඕන දැනගත යුතු විශේෂ කරුණු ගැන තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ කතා කරන්නේ. මම ඉතින් මේකෙදි තෝරගත්තා අද 10 ශ්‍රේණියේ පළවෙනි ඒකක දෙක. ඒ තමයි ජීවයේ රසායනික පදනම. ඒත් එක්කම මම සරල රේඛීය චලිතය කියන තියරි පාඩම් දෙක සම්බන්ධයෙන් ඒ පාඩම් දෙකම වෙන් කරලා ප්‍රශ්න මම අහලා මෙතනදී එකතු කරා. හරි. ඊට අමතරව දැන් සරල රේඛීය චලිතයෙන් පස්සේ ඔන්න ඔයාලට මේ තියෙන මගේ නම්බර් එක මේක ඕන වෙලාවක වැඩ. හරි. ඉතින් මේ ඊට පස්සේ මම ඔයාලට කෙලින්ම පළවෙනි වාරයේ ප්‍රශ්න පත්‍රයකින් වැඩේ පටන් අරගෙන තියෙනවා. ඉතින් මෙතන MCQ 40ක පේපර් එකක් තියෙනවා. ඉතින් අපි මේක අද දවසේ මේකේ සැලකිය යුතු ප්‍රමාණයක් අපිට ඔක්කොම සාකච්ඡා කරගන්න කාලය මදි වෙන්න පුළුවන්. නමුත් අපි සැලකිය යුතු ප්‍රමාණයක් මේකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් ඔයාලට පුළුවන් ඕනම රික්වෙස්ට් එකක් කරන්න chat එක හරහා ඕනම එකකට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට සිංහලෙන්ද මොකක්ද භාෂාව ආධාර නැහැ. ඉංග්‍රීසියෙන් සිංහලෙන් සිංග්ලිෂ් වලින් ඕන විදිහකට chat එකකින් ප්‍රශ්න වලට උත්තර නැත්නම් ගැටලු සහගත තැන් අහන්න පුළුවන්. හරි. ඔයාලට chat එකේ type කර කර ඉන්න අමාරු නම් WhatsApp එකකින් voice note එකක් මට එවන්න class එක වෙලාවට. නැත්නම් message කරලා එවන්න WhatsApp එකෙන්. මගේ WhatsApp අංකේ save කරලා තියාගන්න. ඒ වෙලාවෙම මම උත්තර දෙන්න සූදානම්. මොකද ඔක්කොම මම screen එකේ දාගෙන ඉන්නේ. හරි. ඉතින් ඔයාලා message එකක් දාපු ගමන් මට පේනවා. එතකොට මට පුළුවන් ඒ වලට ටක් ගාලා reply කරන්න. right. ඉතින් මේ වේගෙ වැඩි නම් නැත්නම් නොතේරුණා නම් ආයෙ කියලා දෙන්න ඕන නම් දෙපාරක් හිතන්න එපා. මේක ඔයාලගේ අවස්ථාව. ඔයාලට ඕන වෙලාවක අහන්න පුළුවන්. ඉතින් මම කැමතියි එහෙම අහනවා නම් මොකද නිකම්ම නිකන් අක්‍රීය අසන්න විදිහට ඉන්න එපා. සක්‍රීයව දායක වෙන්න. විශේෂයෙන්ම මේ මැසේජ් හරහා chat හරහා මම අත උස්සන්න කියද්දි අත උස්සන්න ඒවා කරන්න දැන් ඔයාලට ඔන්ලයින් ක්‍රමවේද ගැන දැන් ආයෙ අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා හැමෝම දන්නවා. right. ඒතර තව දෙයක් මේ පටන් ගන්න කලින් කියන්න පන්තිය රෙකෝඩ් කරනවා. මේ රෙකෝඩ් එක YouTube එකට අප්ලෝඩ් කරනවා. හැබැයි ලයිව් රෙකෝඩින් එකක් නෙමෙයි මම ගන්නෙ. මම මේක පස්සේ එඩිට් කරනවා. හරි. ඉතින් එඩිට් කරලා මම YouTube එක හරහා මේක දානවා. හරිද?
ඒතර ඔයාලට පහුගිය මොනවා හරි දෙයක් තියෙනවා නම් පේපර් එකක ඒක හරහා බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක මම දවස් දෙකක් විතර කාලයක් ගන්නවා එඩිට් කරන්න. ඊට පස්සේ මම ඒක YouTube එකට දානවා. ඉතින් ඒ ලින්ක් එක මම ඔයාලට ලැබෙන්න සලස්වනවා හැමෝටම. හරි. පිටු පොතක් සාමාන්‍යයෙන් පිටු කීයක විතර පොතක් ඕන වේද කියලා අහනවා. පොත ගැන ගත්තොත් එහෙම ඔයාලට මේකට මම ගොඩක්ම කැමති තනි රූල් CR පොතක් පාවිච්චි කරනවා නම් මොකද ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි දැන් මේ විභාගෙටනේ අපි මොන දේ කරත් දරුවනේ විභාගෙටයි උත්තර ලියන්නේ. හරි? විභාගයක්නේ අපිට දෙන්නේ. ඉතින් ඒක නිසා මේ පොඩි පොතක් පාවිච්චි කරද්දී අපිට ඉඩ කඩ මැනේජ් කරගන්න අමාරුයි. සාමාන්‍ය විභාගයකදී අපිට හම්බෙන්නේ පුතේ මේ තනි රූල් පොතක්. ඒකේ පළවෙනි පිටුවේ තියෙනවා ඕගලන්ගේ විස්තර ලියන්න. විභාග අංකය ලියන්න තියෙනවා. පිළිතුරු ලියපු ප්‍රශ්න මාක් කරන්න තියෙනවා. ඒක ඕගලන්ගේ අස්සන දාන්න තියෙනවා. විභාග අංකය ඒ ටික දාන්න. ඉතින් අන්න ඒ වගේ මම කැමතියි මේකට CR පොතක් පාවිච්චි කරනවා නම් සාමාන්‍යයෙන් පිටු 120ක් වගේ ඇති වෙයි 10 ශ්‍රේණිය අයට. මොකද මේ අවුරුදු ඒ කියන්නේ අපි පේපර්ස් කතා කරන විදිහට මදිපාඩුවක් වුණොත් අපි ඒකට තව පොතක් අරන් එකතු කරගන්න තියෙන්නේ. පිටු 120ක වගේ පොතක් ගත්තොත් හොඳටම ඇති. ඉතින් ඒකට කවරයක් දාලා ලස්සනට තියාගන්න මේ වැඩේ අපි කෙලින්ම රිවිෂන් එකක් විදිහට යන හින්දා සමහර තැන්වල මගේ අතින් විශේෂ කරුණු කියවෙයි. මතක තියාගන්න ඕන කෙටි ක්‍රම වගේ දේවල් කියවෙයි. අන්න ඒ වගේ වෙලාවට මම නෝට් එක ඔක්කොම ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. අන්න ඒ වෙලාවට ඔයාලට පුළුවන් ඒක සටහනක් ගන්න. මම ඒකට ඔයාලා ලියා ගන්න අවශ්‍ය කරන වෙලාව දෙනවා. මම ගොඩක්ම කැමති ළමයි ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න නැතුව කෙලින්ම සටහන් කරගන්නවා නම් මොකද ස්ක්‍රීන්ෂොට් පිරලා ගැලරිය පිරුණු ගමන් ඕවා ටික ඩිලීට් කරනවා. හරි? ඉතින් ඒක නිසා මේ ඒ දේවල් ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. right 11ටයි 10ටයි පිටු 200ක CR පොතක් ඇතිද? ඔව් ඇති වෙයි. හරි 11ටයි 10ටයි 200 ඇති වෙයි. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න 11 ශ්‍රේණි දරුවන්ටයි මේ පණිවිඩය. පොත වෙන් කරගන්න 11 10 පන්ති දෙකට එක ගොඩේ ලියන්න එපා. මොකද අපි මෙතන නතර කරන එක 11 පටන් ගන්න එකයි වෙනස්. මොකද 11 වෙනම නිබන්ධනයක් යන්නේ. ඉතින් 10ටත් පුළුවන් 11 වලට ඇවිල්ලා බලන්න. හරි? ඒක කිසි ගැටලුවක් නැහැ. හැමෝටම විවෘතයි. ලින්ක් එක ඔක්කොම ෂෙයා වෙලා තියෙන්නේ group එකේ. ඔයාලට ඇවිල්ලා 11 මොනවද තියෙන්නේ නිකන් නේද කියලා බලලා ඔයාලට බලලා ලීව් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. නිකන් බලන්න පොඩ්ඩක් ඇවිල්ලා ජොයින් වෙලා කොහොමද 11 වැඩ යන්නේ කියලා. ඉතින් මේ ඒ වගේ ගැටලුවක් නැහැ. පොත කපා ගන්න උඩින් වෙන් කරගන්න. 10ටයි 11ටයි වෙන් කරගන්න. ඒ විදිහට එතකොට ඔයාලට ගැටලුවක් නැහැ. පිළිවෙලට වැඩේ කරගන්න පුළුවන්. right. එහෙනම් අපි වැඩේ පටන් ගමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. හොඳ ගමනක් ආරම්භ කරන්න යන්නේ අපි. ඉතින් කෙලින්ම මේ ගමන ඒකකින්ම නතර කරන්න. පැහැදිලිනේ? මේ ගමන ඒකකින්ම නතර කරන්න ඔයාලට පුදුමාකාර සතුටක් දැනේ. හරි? ඉතින් ඒක මගේවත් වෙන කාගේවත් ප්‍රතිඵල නෙමෙයි ඔයාලගේ ප්‍රතිඵල. අපි උදව් කරන්න. අපි පිටිපස්සෙන් ඉඳගෙන ඔයාලට හයියක් වෙන්න. ඔයාලට තියෙන්නේ ගමන යන්න. හරි? ඉතින් ඕනම තැනකදී ප්‍රශ්න අහන්න. ඒ හැම තැනකදීම අපි ඉන්නවා ඔයගොල්ලොත් එක්ක. ඉතින් තව දෙයක් කියන්න කැමතියි. මේ උනන්දු ඇති කරගන්න මොකද අපිට මොන දේ ඕගොල්ලෝ මොන වෙලාවක් වැය කරත් ඔයාලා තනියම වැඩ කරන්න වෙලාවක් වෙන් කරගන්න. right? ඉතින් මේක ඔයාලගේ පාඩම් කිරීමට උදව්වක් වෙයි. විශේෂයෙන් පේපර් ක්ලාස් එකක් කියන එක පාඩමකට උදව්වක්. තියරි ක්ලාස් එක පාඩම් කරන ටයිම් එකකට දාගන්න එපා. ඒ කියන්නේ ඔයාගේ පාඩම් කරන පැය ගණනකට තියරි ක්ලාස් එක දාගන්න එපා. පේපර් ක්ලාස් එකක් දාගත්ත හැකි මොකද ඔයාලා අපිත් එක්ක වැඩ කරන හින්දා මේ කාලේ. හරි. එහෙනම් තව වැඩිදුර කතා අවශ්‍ය නැහැ. අපි කෙලින්ම පන්තිය පටන් ගමු. හරි? right. එහෙනම් ජීවයේ රසායනික පදනම. සජීව පදාර්ථයේ සංයෝග පහත ලෙස වර්ග කරයි. හරි? ඉතින් මේකෙදි බලන්න මූලික ජෛව අණු සහ වෙනත් අණු කියලා මේ වෙන් කරලා තියෙනවා. මේකේ රසායනික සංයෝග ගත්තොත් දරුවනේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට සජීව පදාර්ථය කියන්නේ පණ තියෙන ජීවීන් තුල තියෙන මේ රසායනික සංයෝග ජීවීන් නිර්මාණය වෙලා තියෙන රසායනික සංයෝග ප්‍රධාන කොටස් දෙකයි. කාබනික සංයෝග සහ කාබනික නොවන සංයෝග. එතකොට කාබනික සංයෝග කියන්නේ කාබන් පදනම් වෙච්ච සංයෝග. කාබනික නොවන සංයෝග කියන්නේ කාබන් පදනම් නොවුණු සංයෝග. එතකොට පදනම කියන්නේ කාබන් බේස් වෙලා තියෙන ඒවා තමයි අපි කාබනික සංයෝග කියන්නේ. right. ඉතින් කාබනික සංයෝග අපිට ප්‍රධාන වශයෙන් කොටස් නැවතත් දෙකකට වෙන් කරන්න පුළුවන්. මූලික ජෛව අණු සහ වෙනත් අණු විදිහට. එතකොට විටමින් ATP, ADP, ක්ලෝරොෆිල් වෙනත් අණු
එතකොට අපි දැන් A B C D ඒවා ටික ලම් කරගමු ටක් ගාලා. හරි. ඉතින් මම මේකෙදි රයිට් ඔයාලට white board එක share කරනවා. ළමයි ඔයාලට white board එක පේනවද? අත උස්සන්න පොඩ්ඩක් white board එක පේනවද? රයිට් හරි. දැන් බලන්න දැන් මේ දැන් මෙතන තියෙන දරුවනේ අපිට දැන් මේක මම ස්ක්‍රීන් එකේම ලියන්න නැතුව වෙනම white board එකක් අරන් ලියන්න ඔයාලට එතකොට ඕන්ලාවක බලන්න පුළුවන් ආය ආය share කරලා. හරිද? ඉතින් ඒක නිසායි මම ඒක එහෙම පාවිච්චි කරන්නේ. right. හරි. එතකොට A B C D A B C D A carbohydrate A වලට කියන්නේ අපි carbohydrate කියලා B protein lipid nucleic acid නැත්නම් අපි කියනවා න්‍යෂ්ටික අම්ල කියලාත් කියනවා. නියුක්ලික් අම්ල න්‍යෂ්ටික අම්ල. නැත්තම් තවදුරටත් අපි කිව්වොත් එහෙම DNA හෝ RNA. ඉතින් ඔන්නව තමයි මූලික ජෛව අණු වලට අපි ගන්න. හරි ඒතර A B C D. ඊට පස්සේ මම EF ඔතනටම දාන්න. E සහ F. හරි. E ජලය කාබනික නොවන වලට ජලය අපිට ගන්න. හරිද? ඊට පස්සේ ඊළඟට මෙතනට खनिज ලවණ. හරි. කාබනික සහ කාබනික නොවන ඔන්න ඔය විදිහට තමයි අපිට එතන මේ පළවෙනි තුන A B C D මේ ටික සහ මේ ටික කාබනික මේක කාබනික නොවන ඔන්න ඔහමයි ඒ ටික අපිට කතා කරන්න දෙන්නේ. right. එතකොට ඔයාලට මේල් print out එකක් අරන් තියගෙන ඉන්න හිස්තැනේ කෙලින්ම ලියන්න. ඒක ගැටලුවක් නැහැ. නමුත් ඔයාලට පුළුවන් මේකේ දැන් මේකේ ප්‍රශ්නාංකය ප්‍රධාන ප්‍රශ්නාංකය 1. එතකොට ප්‍රධාන ප්‍රශ්නාංකය 1 කියලා දාලා ඔයාලට ඔය වගේ උත්තර ටික ලියාගෙන යන්න පුළුවන් සටහන් පොත තුළ. ටියුට්ස් ටික ඉස්සරහට ලැබෙනකොට ඒවා තැන් තැන් වල දාන්න එපා. පොතත් එක්කම ළඟ තියාගන්න. ආය ආය බලන්න අවශ්‍ය වෙයි මේවා. හරි? ඔව් කාබනික නොවන කියන එකට අකාබනික කියලා කියන්න පුළුවන් නේද? රයිට් අනිවාර්යයෙන් පුළුවන්. අකාබනික. මේ කාබනික නොවන කියන්නේ අකාබනික කියන එක තමයි. අපි කාබනික කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඕගනික් කියලා. ඕගනික් කම්පවුන්ඩ්ස්. කාබනික. ඒතර ජීවය නිර්මාණය කිරීමෙහිලා කාබනික සංයෝග හරි තාමත්ම විශාල සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. හරි? රයිට්. දැන් බලන්න අපි ඊළඟට අපි කතා කරන්න යන්නේ මේකේ මේ ABCD හඳුනා ගන්න එක අපි දැන් කතා කරලා ඉවරයි. මේකේ අපි පළවෙනි ප්‍රශ්නය කතා කරලා ඉවරයි. දැන් අපි යන්න යන්නේ දෙවෙනි ප්‍රශ්නයට. B හා C හි තැනුම් මේකකේ ලියන්න. දැන් මම මේ ප්‍රශ්නේ ඉන්නේ මෙන්න මෙතන හැමෝම බලන්න. මෙන්න මෙතන ඉන්නේ අපි දැන්. B හා C හි තැනුම් මේකකේ ලියන්න. හරි? එතකොට B හා C මොකද්ද? දැන් අපි බලමු. බලන්න මේ B කියන්නේ ප්‍රෝටීන. එතකොට ප්‍රෝටීන වල තැනුම් මේකකේ ගත්තොත් එහෙම අපි කියනවා හරි. ඔයාලට උත්තර දෙන්න පුළුවන් chat එක හරහා. හරි? ප්‍රෝටීන වල තැනුම් මේකකේ තමයි ළමයි ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල. එතකොට ඊළඟට C වල ඒ කියන්නේ ලිපිඩ වල තැනුම් මේකකේ B හා C ඊළඟට ලිපිඩ වල තැනුම් මේකකේ දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා ළමයි බලන්න. A අණු CHO මුල් ද්‍රව්‍ය වලින් පමණක් සෑදී ඇති HO අනුපාතය 2ට 1යි. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් අනිවාර්යයෙන්ම. ඔව් මෙතන ළමයි මේ C හා D මගේ අතින් මාරු වෙලා තියෙනවා.
හරි C හා D මගේ අතින් මාරු වෙලා තිනවා. මෙතන C තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කරන එක වෙලා තියෙන්නේ. නම් මම න්‍යෂ්ටික අම්ල කියන එක මෙතනට ලියලා ලිපිඩ කියන එක පහළට ලියනවා. හරි. ඒක ළමයි ඉක්මනට හදාගන්න. මෙතන සටහනට අනුවයි අපිට ඒක වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්න. මෙතන A අණු CHO මූලද්‍රව්‍ය වලින් පමණක් සෑදී ඇති අනුපාතය 2:1යි. B අණු N අනිවාර්යයෙන්ම අඩංගුවතට සමහර අණු වල S ද ඇත. ඒ කියන්නේ අනිවාර්යයෙන් ඒක ප්‍රෝටීන. C කියන්නේ ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇති අතර ප්‍රෝටීන සංශ්ලේෂණය කරයි. ඒතර අනිවාර්යයෙන්ම මේක න්‍යෂ්ටික අම්ල වෙනවා. ඊළඟට D CHO මූලද්‍රව්‍ය වලින් පමණක් සෑදී ඇති HO අනුපාතය 2:1ට වැඩි ද්‍රව්‍යයි. එතන හයිඩ්‍රජන් ට ඔක්සිජන් අනුපාතය 2:1ට වැඩි කියලා කියන්නේ අනිවාර්යෙන් මේක ලිපිඩ වෙනවා. හරිද? එතකොට ABCD අපි හඳුනාගත්තා. දැන් B හා C හි තැනුම් මේකකය B වල තැනුම් මේකකය අපි ලිව්වා. දැන් අපි C වල තැනුම් මේකකයට යනවා. ඉතින් C වල තැනුම් මේකකය මොකක්ද? මේද අම්ල හා ග්ලිසරෝල්. දැන් මේවා සමහරට අමතක වෙලා මේ තියෙන්න පුළුවන් ඔයගලන්ට. මේද අම්ල සහ ග්ලිසරෝල්. right. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් හා පොලිසැකරයිඩ් සඳහා උදාහරණ දෙක බැගින් කියන්න. right. අපි මුලින්ම බලමු මොනොසැකරයිඩ් වලට. මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් වලට ගන්න පුළුවන් උදාහරණ chat එක හරහා ඔයගලන්ට දෙන්න පුළුවන්. right. හරි. monosaccharide glucose fructose galactose වගේ ඒවා ගන්න පුළුවන් අපිට right. ඔව් උත්තර දෙනවා සමහර ළමයි ගොඩක් හොඳයි. ඊළඟට disaccharide වලට ගන්න පුළුවන් sucrose, maltose, lactose වගේ ඒවා. ඊළඟට polysaccharide වලට ගන්න පුළුවන් පිෂ්ඨ, cellulose, glycogen කියන අපිට polysaccharide අතර ගන්න පුළුවන්. ඔව්. glucose, sucrose, lactose right. okay. chat එක හරහා ඔයගලන්ට දාන්න පුළුවන්. මේ සමහර ළමයි මට උත්තර එවනවා හොඳයි ඒක. හරි. ඉතින් ඔය විදිහට අපි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ගැන දැන් යම් අවබෝධයක් ගන්න. දැන් මේවා අමතක වෙලා තියෙන අයට ඔන්න දැන් හොඳ අවස්ථාවක් මතක් කරගන්න. මොකද මේවා අමතක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මේවා 10 ශ්‍රේණියේ මුල් කාලේ තිබුණු පාඩම්, පළවෙනිම පාඩම. හරි. ඒක නිසා මේක අමතක වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගැන අවධානය යොමු කරන්න. හරි. ඊට පස්සේ අපි දැන් හතරවෙනි ප්‍රශ්නෙට යනවා. ක්ලෝරොෆිල් අඩංගු ජීවි කාණ්ඩ දෙකක් ලියන්න. ක්ලෝරොෆිල් අඩංගු ජීවි කාණ්ඩ දෙකක්. හරි. ඉතින් මේ ක්ලෝරොෆිල් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා විශේෂත්වයක් දක්වන රසායනික සංයෝගයක්. හරි. ඒතර ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන් තුල තමයි ක්ලෝරොෆිල් තියෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න මේක මූලිකවම තියෙනවා ශාකවල. ඊට අමතරව ඇල්ගී වල තියෙනවා. ශාක සහ ඇල්ගී. ඇල්ගී කියන්නේ ශාකවලම මූලික પરම්පරාවක්. ඒ කියන්නේ මූලික ඉතාමත් පරිණාමිකව යම් මට්ටමකින් පහතින් ඉන්න ශාකවල මූලික අවධියක් තමයි අපි ඇල්ගී කියලා කියන්නේ. ඒතර ශාකවල සහ ඇල්ගී වල තමයි ඉන්නේ. ඇල්ගී වල.
පස්වෙනි ප්‍රශ්නය E සහ F නම් කරන්න. එතකොට මෙතන මේ E සහ F මම මෙතනම දාලා තිනවා. ඒක ඇත්තටම අපිට මෙතන මෙන්න මේක පහලට තමයි එන්න ඕනේ. හරි. උඩ ABCD විතරයි අහලා තියෙන්නේ. අපිට මෙතන E සහ F නම් කරා ජලය සහ කනිජ ලවණ. ඔන්න අපි දැන් විභාගයේදී ඕගොල්ලෝ දැන් මේක ස්ට්‍රක්චර්ඩ් එකක්. නමුත් මේකෙදි රචනා ප්‍රශ්නයක් විදිහට දැන් දීලා තියෙනවා මෙතන අපිට එතන ලියන්න බෑ පේපර් එකේම. වෙනම කොලයක පැහැදිලිව අංක දාලා අපි ලියන්නේ ඔන්න ඔය විදිහට. රූල් එන් රූල පාවිච්චි කරන්න. එක ප්‍රශ්නයකට එක කොලයක් පාවිච්චි කරන්න. එතකොට බලන කෙනාට උනත් ඉතාමත් පැහැදිලිව මේක බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හරි. අත උස්සන්න මේක තේරුණාද පැහැදිලියි? ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඒක සාකච්ඡා කරන්නේ. හරි අතපල්ලෙහා දාන්න කට්ටිය හොඳයි. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. දැන් බලන්න දෙවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රෝටීන් වල තැනුම් මේකකයේ අසම්පූර්ණ වූ සටහනක්. හරි. දැන් ළමයි මම ඔයාලට දැන් ඉස්සලා කිව්වා මේක මම මේ වෙනම කොලයක අතර ටයිප් කරලා පෙන්නුවානේ. අන්න ඒ පැටර්න් එකට මෙන්න මේකත් ලියන්න ඕනේ. හරිද? දැන් මම මෙහෙම දෙයක් කරන්නම්. මේකේ උත්තර ටික සාකච්ඡා කරන ලියාගෙන යන්න. මම මේක මෙතනම උත්තර ටික දානවා. හරි. මෙතනම උත්තර ටික දානවා. දැන් ඔයාලා පැහැදිලිව සටහන් කරගද්දි ප්‍රශ්නාංකයේ පැහැදිලිව දාලා මම කියපු පැටර්න් එකට ලියාගෙන යන්න ඕනේ. හරි. තේරුණාද පොඩ්ඩක් උස්සන්න බලන්න ඒක. මොකද ඔයාලට ඒතර පැටල වෙන්නේ නැහැ. මම මෙතනම ස්ක්‍රීන් එකේම ලියනවා. ඔයාලා වෙනම කොලයක පිළිවෙලකට ලස්සනට උත්තර ටික ලියාගෙන යන්න. අවශ්‍යයි නම් මේ හිස්තැන් වලට උත්තර ලියන්න. නමුත් අපි මෙතනදී ප්‍රැක්ටිස් කරන්න විභාගෙට ලියන විදිය. ඉතින් ඒකින්ද ටිකක් ඒක කරන්න උත්සාහ කරන්න. right. හරි. පහත් දැක්වෙන ප්‍රෝටීන් වල තැනුම් මේකකයේ අසම්පූර්ණ වූ සටහන. හරි. තමයි ප්‍රෝටීන් වල තැනුම් මේකකයේ අපි කිව්වා මොකක් කියලාද? මොකක්ද කිව්වේ අපි? ඇමයිනෝ අම්ල කියලා කිව්වා. හරි. එතන ඇමයිනෝ අම්ලයක් ගත්තම අපිට මූලිකව ඇමයිනෝ අම්ලය දකින්න පුළුවන් කොටස් කිහිපයක් තියෙනවා. ඇමයිනෝ අම්ලයක අපිට මෙන්න මේ කියන දේවල් බලා ගන්න පුළුවන්. කාබන් පරමාණුවක් ඉන්නවා. මේ කාබන් පරමාණු උඩින් ඉන්නවා R කියලා කාණ්ඩයක්. හරි? ඊට පහලින් ඉන්නවා H කියලා. මේ R කියන කාණ්ඩයට අපි කියනවා කාබොක්සිල් කාණ්ඩය කියලා. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතන මෙන්න මෙතන COOH ඔන්න ඔහොම සහ මෙතන H2N NH2 ඕක තව ආකාරයකට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම COOH මෙතන NHH අපි මෙන්න මේකට කියනවා කාබොක්සිල් කාණ්ඩය කියලා. කාබොක්සිල් කාණ්ඩය. මේකට අපි කියනවා ඇමයිනෝ කාණ්ඩය කියලා. හරි කාබොක්සිල් සහ ඇමයිනෝ කාණ්ඩය ඔන්න ඔය දෙක වෙන් වෙන්නේ විදිහට තමයි. ඒතර ප්‍රෝටීන් වල තැනුම් මේකකයේ කුමක්ද? right ප්‍රෝටීන් වල තැනුම් මේකකයේ ඇමයිනෝ අම්ල ඒද හිස්තැන් දෙක පුරවන්න හිස්තැන් දෙක මම පෙරෙවුවා ඉන්න මම ආයෙ පාරක් කියලා පෙන්නන්නම්. COOH මෙතන NH2 ඕක කැමති විදිහකට ලියන්න පුළුවන්. හරි හිස්තැන් දෙකත් අපි දැන් පුරවලා ඉවරයි. right ඉතින් ප්‍රෝටීන් වල අඩංගු මූලද්‍රව්‍ය මොනවාද? CHON ප්‍රෝටීන් වල අඩංගු මූලද්‍රව්‍ය CHON කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන්
බලන්න මෙන්න මෙතන අපිට බලන්න පුළුවන් කාබන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. මේ R කියලා කියන්නේ එතන තියෙන්න පුළුවන් C සහ H තමයි තියෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් ඒක නිසා මෙතන R කියලා ලියන්න එපා පටලගෙන. හරි? එතකොට CHON තමයි තියෙන්න පුළුවන් මූලද්‍රව්‍ය. බිත්තර සුදුමද අඩංගු ප්‍රෝටීන් අපි කියනවා ළමයි ඇල්බියුමින්. ඇල්බියුමින් වෙන අතර කෙස් හා රෝම වල තියෙන්නේ කෙරටීන් නැමැති ප්‍රෝටීන්. කෙරටීන්. එතකොට කෙස් නිය සම මත තියෙන්නේ කෙරටීන් නැමැති ප්‍රෝටීනය. බිත්තර සුදුමද අඩංගු ප්‍රෝටීනය ඇල්බියුමින්. ඇල්බියුමින්. රයිට්. ඒක මතක තියාගන්න. ඊළඟට එන්සයිමයක් යනු කුමක්ද? එන්සයිමයක් යනු කුමක්ද? රයිට්. මම පොඩි අවස්ථාවක් දෙන්නම්. chat එකට දාන්න නිකන් ටක් ගාලා හරිද උත්තරයක් තියෙනවනේ. ඔයාලගේ උත්තරේ කැමති විදිහට කෙටියෙන් දාන්න. අකුරක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. මම ටයිප් කරන්න කලින් ඔයාලට කියන්න එන්සයිමයක් යනු කුමක්ද? ටක් ගාලා නිකන් උත්තරයක් දාන්න උත්සාහ කරන්න බලන්න chat එකට. ලොකු කාලයක් වැය කරන්න එපා. මොකද අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න. මේ රයිට්. ටයිප් කරන්න ටිකක් කාලය යන හින්දා ඒක ටිකක් අමාරු වැඩක් මන් දුන්නේ. හරි ලියාගන්න. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන ද්‍රව්‍ය එන්සයිම් ලෙස හැඳින්වෙනවා. ජෛව රසායනික ප්‍රතික්‍රියා අපේ ශරීරයේ නිකන් තියන්නේ නෑ. අපේ ශරීරයේ හැම වෙලේම හැම මොහොතේම ජෛව රසායනික ප්‍රතික්‍රියා කියන්නේ සැරෙන් සැර ප්‍රතික්‍රියා මිලියන බිලියන ගණනක් සිද්ධ වෙවි තියෙන්නේ. අපේ ශරීරය තුල අපිට පෙනීම තියෙනවා, ඇහෙනවා, රස දැනෙනවා, ගන්ධය දැනෙනවා, හැම තැනම රසායනික ප්‍රතික්‍රියා තියෙනවා. හරි? ඒතර අපි හුස්ම ගන්නවා, ආහාර බිඳ හෙලනවා සෛල තුල නේ, ශ්වසනය කරනවා. ඉතින් ඔය හැම දෙයක්. ඉතින් ඔන්න ජෛව රසායනික ප්‍රතික්‍රියා, ඒතර ආහාර ජීර්ණය කියන්නේ ඒ වගේ ප්‍රතික්‍රියාවක්. ඒ වගේ දේවල් මේ උත්ප්‍රේරණය කරනවා. උත්ප්‍රේරණය කරනවා කියන්නේ අපි 10 ශ්‍රේණිය තියරි ක්ලාස් එකේ තාම අපි දැන් ඊළඟට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන පාඩම පටන් ගන්න ඉන්නේ අපි. මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන පාඩමේදී කතා කරනවා මේ උත්ප්‍රේරණය. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ඉක්මන් කරන කට්ටිය. උත්ප්‍රේරකයේ ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. හරි? උත්ප්‍රේරකයේ ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාව ඉක්මන් කරන්න දායක වෙනවා. හරි? ඉතින් මේ ඒ වලට තමයි අපි ජෛව රසායනික ප්‍රතික්‍රියා සහ මේ උත්ප්‍රේරණය කියලා කියන වචනේ එන්සයිම කියලා අපි හඳුන්වන්නේ සරලව ඔන්න ඔය කතන්දරේට. right. ප්‍රෝටීන වල ප්‍රයෝජන දෙකක්. ප්‍රෝටීන වල ප්‍රයෝජන දෙකක් අපි ගත්තොත් එහෙම පළවෙනි එක මේ ශරීරය තුල ද්‍රව්‍ය පරිවහනය සඳහා ප්‍රෝටීන වල දායකත්වයක් තියෙනවා. රුධිරය තුල මේ සමහර ප්‍රෝටීන තියෙනවා. මේ ද්‍රව්‍ය පරිවහනය සඳහා ප්‍රෝටීන දායකත්වයක් තියෙනවා. අනිත් එක තමයි ප්‍රධාන මේක ජීවීන්ගේ ව්‍යුහය සෑදීම සඳහා ජීවීන්ගේ ව්‍යුහය සෑදීම සඳහා ප්‍රෝටීන වල තාමත්ම සුවිශේෂී දායකත්වයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපේ මේ මුහුණ සම ගත්තොත් ශරීරය ගත්තොත් කෙස්, නියපොතු, සම සහ ශාරීරික අවයව හැම දෙයක්ම හැදිලා තියෙන ප්‍රෝටීන වලින්. ඒත් අපි ප්‍රෝටීන සහිත ආහාර ගන්න කියන හේතුවත් ඒකයි ප්‍රෝටීන මගින්. ඉතින් එතකොට ජීවීන්ගේ ව්‍යුහය සෑදීම සඳහා ප්‍රෝටීන වල වැදගත්කමක් තියෙනවා. right. ඉතින් දැන් ඔයාලට පැහැදිලි කොහොමද උත්තර ලියවෙන්න ඕන කියන එක ගැටලු තියෙනවා නම් කරුණාකරලා දරුවනේ අහන්න. right. ඉතින් පන්ති අවසාන කලින් මම ඔයගලන්ට පොඩි ඡන්ද විසඳුමක් තියෙනවා. මොන දේවල්ද කියලා මට ඕනලාවක සජෙෂන්ස් ඉදිරිපත් කරන්න පුළුවන්. right. ඔයාලගේ ඒවලට මම හුම්කම් දෙනවා. right. ඔන්න දැන් ඊළඟ ප්‍රශ්නය මේ මම මේක ලියා ගන්න ටක් දාලා අත උස්සන්න මේක ලියාගත්තු අය. ඔව් 8 දෙනෙක් ලියාගෙන ඉවරයි කියලා අත උස්සනවා. 9යි.
right. ඒකට දුන්න කාලය ඇති කියලා මං හිතනවා. මේ මට විනාඩියක් දෙන්න මේක මම ගන්නම් අනිත් පැත්තට. right. ඒක හොඳයි. හරි. right හරි දැන් අපි ඊළඟ ප්‍රශ්නයට යන්නේ. ප්‍රදර්ශනයකට තබා තිබූ උකු ද්‍රාවණ දෙකක් වෙන් කර හඳුනා ගැනීමට ක්‍රියාකාරකමක් සිදු කිරීමට සැලසුම් කරන ලෙස දන්වා. බලන්න. ඒ කියන්නේ ප්‍රදර්ශනයකට එක්සිබිෂන් එකකට උකු ද්‍රාවණ දෙකක් වෙන් කර හඳුනා ගන්න යම් පරීක්ෂණයක් කරන්න කියලා ඔන්න තිබ්බා. ඉතින් මේකට දීලා තියෙන ද්‍රාවණ ටික බලන්න ළමයි. හරි? ඉතින් මේකට දීලා තියෙන ද්‍රාවණ ටික බලන්න. අයඩීන් ද්‍රාවණය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය, ඊළඟට අවශ්‍ය නල, ඒ කියන්නේ කැකෑරුම් නල, පරීක්ෂණ නල, එතකොට අඬු තෙපාව, ඊළඟට බීකරය, ජලය, බන්සන් දාහකය ආදී සපයා ඇත. ඉතින් මේ අවශ්‍ය තෙපාව, එතකොට කම්බි දැල, ඔය කියන ද්‍රව්‍ය ටික දීලා තියෙනවා. අපිට එතකොට යමක් රත් කරගන්න පුළුවන් උපකරණ කට්ටලියකුත් මෙතනදී හදන්න පුළුවන්. මෙම ද්‍රාවණ දෙක පිෂ්ඨය හා ප්‍රෝටීන ද්‍රාවණ නම් එකිනෙක වෙන් කර හඳුනා ගැනීමට භාවිත කරන පරීක්ෂණ දෙක නම් කරන්න. right. දැන් මේවා පිෂ්ඨයයි ප්‍රෝටීනයි නම් අපිට වෙන් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් පරීක්ෂණ දෙකක් තියෙනවා. අපි පිෂ්ඨය සඳහා කරන පරීක්ෂණයට අපි කියනවා පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාව. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ළමයි අයඩීන් පරීක්ෂණය කියලා. අයඩීන් පරීක්ෂණය. හරිද? එතකොට ප්‍රෝටීන් අපි පරීක්ෂා කරන්න පාවිච්චි කරන එකට අපි කියනවා බයොරේට් පරීක්ෂණය කියලා. බයොරේට් පරීක්ෂණය. right. ඉතින් ඔන්න මේ පරීක්ෂණ දෙක අවශ්‍ය කරන පරීක්ෂණ දෙක මම දැන් මේ පරීක්ෂණ කරන විදිය ගැන ඔයගලන්ට කියන්නම්. ඉතාමත්ම සරලයි. අමාරු නෑ. ලේසි පරීක්ෂණ දෙකක් මේ දෙක. right. ඉතින් ඊළඟට අපිට අහනවා ප්‍රශ්නේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාවේ පියවර ලියන්න. right. දැන් පියවර ලියද්දී ඡේදයක් විදිහට ලියන්න එපා. හරි? පියවර ලියන්න කියද්දී කරුණෙන් කරුණ වෙන් යටින් යට ලියන්න පොයින්ට් ෆෝම් එකෙන් ඩොට් හරි නැත්නම් තරු ලකුණු හරි දාලා ලියන්න පියවරෙන් පියවර. එතකොට පියවරෙන් පියවර ලියද්දී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න පැහැදිලි වෙන්න ඕන. ඔයගොල්ලෝ යොදා ගන්න භාෂාව ඒ ශෛලිය පැහැදිලි වෙන්න ඕන. හරිද? දැන් ඊට පස්සේ අපි දැන් ඒක ලියමු. එතකොට පිෂ්ඨ පරීක්ෂාවේ පියවර. දැන් මං එක්කම ලියා ගන්න ඕනේ. මම මෙතනින් මකලා ලියනවා. පරීක්ෂණ දෙක නම් කරා right. මම මෙතනම ලියනවා. ඒතර ඔයාලට හඳුනගන්න පහසුවක් වෙන හින්දා ඔයාලට වෙනම කොලයක් තියෙන්නේ පොතක් තියෙන්නේ ඒකට ලියා ගන්න ඕනේ. right. පළවෙනි එක.
නලයකට ගන්න. right ප්‍රෝටීන ද්‍රාවණය නලයකට ගත්තා. ඊට පස්සේ එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් මිලිලිටර් 2ක් පමණ දමන්න. පසුව කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් 0.2ක් පමණ දමන්න. කොපර් සල්ෆේට් 0.2යි. එතකොට මෙතන බිඳු 2යි. අවසානයේදී මදක් සොලවන්න. පස්සේ දම් පැහැයක් ලැබෙනු ඇත. දම් පැහැයක් ලැබෙනු ඇත. ප්‍රෝටීන ද්‍රාවණය පරීක්ෂණාලයකට ගන්න. එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මිලිලිටර් 2ක් පමණ දමන්න. පසුව කොපර් සල්ෆේට් ද්‍රාවණය 0.2ක් පමණ දමන්න. මදක් සොලවන්න. දම් පැහැයක් ලැබෙනු ඇත. ඔන්න පරීක්ෂණය සිද්ධ කරන විදිය. හරි. ඔන්න අපි පරීක්ෂාවේ පියවර ටික ලිව්වා. මම වැඩි වෙලා තියන්න ඉක්මනට මකනවා. ඒක නිසා ටක් ගාලා ලියා ගන්න ඕනේ. හරි. හරි එතකොට ප්‍රෝටීන් හඳුනා ගැනීම පරීක්ෂණයේ පියවර ටික අපි දැන් ලිව්වා. දැන් අපි ඊළඟ එකට යමු. ඊළඟට ඉන් එකක් පිෂ්ඨ ද්‍රාවණයක් බව පරීක්ෂා කරන්නේ කෙසේද? ඉන් එකක් පිෂ්ඨ ද්‍රාවණයක් බව පරීක්ෂා කරන්නේ කෙසේද? හරි ඉතින් එතකොට මේ ද්‍රාවණයක් ගෙන ද්‍රාවණයක් කිව්වම ද්‍රාවණයෙන් කොටසක් ගන්න. මේක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අපිට මොන හරි දෙයක් පරීක්ෂා කරන්න දුන්නොත් දැන් උදාහරණයක් විදිහට ගන්නකො ළමයි හඳෙන් ගේනවා පස් සාම්පල. හරි. ඔය හඳෙන් ගේන පස් සාම්පලේ පරීක්ෂා කරන්න දුන්නා කියලා දන්නකො අපි මං ඇතුළුව ඕගොල්ලොත් එක්ක ඉන්න මේ අපේ කණ්ඩායමට. ඔය පස් සාම්පලේ අපි මුලින්ම බලන්න යනවා කියලා හිතන්නකො ශුද්ධ ජීවීන් ඉන්නවද කියලා. අපි මුළු සාම්පලේටම මොන හරි දෙයක් දාලා බලනවා. නෑනේ.
අපි මුළු සාම්පලෙටම දෙයක් දාලා බලන්නේ නැහැ. මොකද ආයෙ හදට ගිහිල්ලා ගේන්නේ නේ. ඒක නිසා අපි එකකින් කොටසකට තමයි කරලා බලන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒතර ද්‍රාවණයෙන් කොටසක් ගෙන අපි හැම වෙලේම පරීක්ෂා කරන්න ඕනි ද්‍රාවණයෙන් කොටසක් අරගෙන. ද්‍රාවණයෙන් කොටසක් ගෙන එයට අයඩින් අයඩින් ස්වල්පයක් දමන්න. හරි. එවිට තද නිල් කළු පැහැයක් ලැබෙන්න ඕන. එවිට තද නිල් කළු පැහැයක් ලැබෙන ඇත. එතකොට ඒක තමයි පිෂ්ඨය සඳහා කරන පරීක්ෂණය. ඒතර පිෂ්ඨය සහිත ආහාර මේ ඕනම දෙයකට අපිට මේ පරීක්ෂණය කරන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නය. විද්‍යාගාරයේ ග්ලූකෝස් හඳුනා ගැනීමට භාවිතා කරන ද්‍රාවණය කුමක්ද? බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් ද්‍රාවණය තමයි අපි කියන්නේ විද්‍යාගාරයේ ග්ලූකෝස් හඳුනා ගැනීමට ක්‍රියා කරන අපි පාවිච්චි කරන ද්‍රාවණය. පිෂ්ඨය මත ක්‍රියා කරන එන්සයිමය කුමක්ද? පිෂ්ඨය මත ක්‍රියා කරනවා එමයිලේස් එන්සයිමය. ඇමයිලස් එන්සයිම මේක වරහන් ඇතුලේ මම ලියන්නම් මේක මොකක්ද කරන්නේ කියලා. මෙමගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කෙරේ. ඒකට හේතුව තමයි ළමයි දැන් ඔයගොල්ලෝ පිෂ්ඨය සහිත ආහාරයක් ගන්නවා නම් උදාහරණයක් විදිහට පාන් කෑල්ලක් හරි අන්න ඒ වගේ දෙයක් ආහාරයට ගන්නවා නම් මේ ටික වෙලාවක් අපි හපහප ඉන්නකොට මේ පැණි රහක් දැනෙනවා. ඒකට හේතුව තමයි අපේ මේ කේටය තුල මේ මෝල්ටෝස් ඒ කියන්නේ ඇමයිලේස් එන්සයිම් එක තියෙනවා. අපි ඒක කියනවා ටයලින් කියලා. ටයලින් TT අකුර P අකුර සයිලන්ට් ටයලින්. එතකොට මේ ටයලින් එන්සයිම් එකේ හින්දා අපිට මේ අපි කන ආහාරයේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනකොට අර එන පැණි රස තමයි අපිට දැනෙන්නේ. පාන් කෑල්ලක් වෙලාවක් කපද්දි පැණි රසක් දැනෙන්නේ හේතුව ඒකයි. right. ඒතර ඔන්න ඒ ටික කතා කරලා ඉවරයි. දැන් අපි ඊළඟට යමු. ළමයි ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න ඕනේ. right. කො කට්ටිය අත උස්සන්න බලන්න ඉන්නවනේ. මගෙන් කවුරුත් දැන් මේ ප්‍රශ්නයක් ඇහුවේ නෑ. කො ඩෙලන් තිලින මම නම් කතා කරනවා. මොකද මේ right. හරි කො තිසල් දිල්මිත් බණ්ඩාර. පුතා අත උස්සන්න ඉන්නවද? තිසල් දිල්මිත් බණ්ඩාර. right හරි. මම සමහර දරුවන්ට මැසේජස් දාලා තිනවා පොඩ්ඩක් රීඩ් කරන්න. ඒ වලට රිප්ලයි කරන්න. හරි. මේ chat එකෙන් මම ප්‍රයිවට් ඩිරෙක්ට් මැසේජ් දාලා දෙනවා සමහර අයට ඒවා කියවන්න. හරි. right. ඊළඟට බලන්න මානව දේහය අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය වල ස්කන්ධය අනුව ප්‍රතිශතය පහත පරිදි. right. බලන්න. ඔක්සිජන් 65යි, නයිට්‍රජන් 3යි, වෙනත් 4යි, කාබන් 18යි, හයිඩ්‍රජන් 10යි. ඉහත ප්‍රතිශත දැක්වීමට ඔබ කැමති ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න. right. ඉතින් ඒකට ඔයාලට මේ දැන් මේකෙදි මගේ අදහසම ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් කැමති ප්‍රස්ථාරයක් නිරූපණය කරන්න. ඉතින් මම මේකෙදි වට ප්‍රස්ථාරයක් පාවිච්චි කරන්න. ඔය වට ප්‍රස්ථාරයක අපිට ඉතාමත් පැහැදිලිව මේ දේවල් නිරූපණය කර හැකියි. සාමාන්‍ය 65ක් කියද්දී 50ට වඩා වැඩි වෙන්න ඕන නේ. ඔන්න ඔය වගේ ප්‍රමාණයක්. 18ක් කියද්දී අපි ඔය වගේ ප්‍රමාණයක් තියමු. 10ක් කියද්දී මෙහෙම ප්‍රමාණයක් තියමු. 3ක් කියද්දී මෙහෙම ප්‍රමාණයක් තියමු. 4ක් කියද්දී මෙහෙම ප්‍රමාණයක් තියමු. ටිකක් ඒකේ අසාධාරණයි සමහර වෙලට. මේවා ටිකක් වැඩි කරමු අපි. ඉන්ඩෝ එක මම ටක් ගාලා ආය අඳින්න.
right ඔන්න ඔය විදිහට අපිට අඳින්න පුළුවන්. එතකොට මෙතනදී oxygen, carbon, hydrogen, nitrogen සහ වෙනත් කියලා මම ඔන්න ඔහම දාන්න. ටක් ගාලා වට ප්‍රස්ථාරයක් දාගන්න. මේ හදාගන්න. මානව ද්‍රවයේ ස්කන්ධ යනු වැඩිපුරම ඇති මූලද්‍රව්‍ය කුමක්ද කියලා අහනවා. වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තමයි ළමයි ඔක්සිජන්. ඔක්සිජන් තමයි වැඩිපුරම තියෙන්නේ. සජීව පදාර්ථය අඩංගු වන ප්‍රධාන ජෛවාණු 4 නම් කරන්න. ආයෙත් ඒක අහලා තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල. මම ඒක ටයිප් කරන්න යන්නේ නැහැ කියන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. බිත්තර සුදු මදේ නයිට්‍රජන් අඩංගු බව පෙන්වන පරීක්ෂණයක් සැලසුම් කරන ලදී. මේදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්. NaOH කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, CuSO4 කියන්නේ කොපර් සල්ෆේට්. ඔය දෙක තමයි අපි පාවිච්චි ගන්න. මෙන්න මේ පරීක්ෂණයට අපි කියනවා බයොරේට් පරීක්ෂණය කියලා. බයොරේට් පරීක්ෂණය. හරි? බයොරේට් පරීක්ෂණය. මේ පරීක්ෂණයේ නිරීක්ෂණ මොනවාද? දම් පැහැයක් ලැබී. දම් පැහැයක් ලැබෙනවා. අතන දම් පැහැ ලැබුණයින් පස්සේ අපි දන්නවා මේකේ නයිට්‍රජන් තියෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රෝටීන අඩංගුයි කියන එක. ඉතින් ඊට පස්සේ බිත්තර සුදු මදේ නයිට්‍රජන් අඩංගු ජෛව අණුව කුමක්ද කියලා. නයිට්‍රජන් අඩංගු ජෛව අණුව ප්‍රෝටීන. ප්‍රෝටීන තමයි අඩංගු වෙන්නේ. නයිට්‍රජන් තියෙන ජෛව අණුව වෙන්නේ ප්‍රෝටීන. එතකොට නයිට්‍රජන් වලට අමතරව තියෙන අනිකුත් මූලද්‍රව්‍ය මොනවාද? CHO කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තමයි තියෙන අනිකුත් මූලද්‍රව්‍ය. හරි? මං හිතනවා පැහැදිලි ඇති කියලා. අත උස්සන්න තේරුණා අය? ඔය අත උස්සගෙන ඉන්න අය අත පහළ දාලා ආයෙ උස්සන්න. රයිට්? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මං කැමතියි ප්‍රශ්න අහනවා නම්. ඔව්. AB එක ආයෙ පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා. හරි. A1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්. ඒ කියන්නේ දැන් මෙතන බිත්තර සුදු මදේ කියන්නේ ප්‍රෝටීන අඩංගු ද්‍රාවණයක් නේ. ඒතර මේ ප්‍රෝටීන හඳුනා ගැනීමට අපි පරීක්ෂාවක් කරන්න ඕනනේ. ඒතර මේ පරීක්ෂාවට අපි කියනවා
බයිරේට් පරීක්ෂණය කියලා. හරිද? එතකොට මේ බයිරේට් පරීක්ෂණය අපිට ඒකට පාවිච්චි ගන්න තියෙන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්. මෙහෙම අරගෙන එක නලයකට අපි ගන්නවා සෝඩියම් හයිඩ්‍රෝ ඒ කියන්නේ ප්‍රෝටීන දාලා ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලිටර් 2ක් විතර දාලා කොපර් සල්ෆේට් බිඳු 2ක් විතර දාලා හොල්ලපුවම දම් පැහැයක් ලැබෙනවා. ලස්සන දම් පාටක් එනවා. ඒතර දම් පාටක් එනවා. ඒක අපි ඒකට කියනවා ප්‍රෝටීන. ඒ කියන්නේ දම් පාටක් එනවා නම් අපි ඒකට කියනවා ප්‍රෝටීන කියලා. ඒතර D නයිට්‍රජන් වලට අමතරව ඇති අනිකුත් මූල ද්‍රව්‍ය CHO. CH සහ O තමයි තියෙන අනිකුත් මූල ද්‍රව්‍ය වෙන්නේ. හරි. කාලය ඇති ඒක ලියා ගන්න දුන්නා. right දැන් අපි පස්වෙනි ප්‍රශ්නෙට එන්නයි යන්නේ. කාබෝහයිඩ්‍රේට් සංයෝග සෑදී ඇති ආකාරය වල ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කළ හැකියි. කාබෝහයිඩ්‍රේට් සංයෝග සෑදී ඇති ආකාරය වල ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කරන්න පුළුවන්. එම කාණ්ඩ තුන මොනවාද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. එකම ඒවා ටික තමයි කරගෙන්නේ මෙතන ප්‍රශ්න. ඒක හොඳට කටපාඩම් හිටියේ එතකොට. right දැන් අපි පේපර්ස් කතා කරන්නේ දැන් මේක ඕවරෝල් නෙමෙයි එක පාඩමකින්නේ. දැන් අපි ඊළඟට MCQ එකට එනකොට ඔයාලට තේරෙයි පාඩමෙන් පාඩම කතා කරද්දි ටිකක් එක එක පාඩම් ටච් වෙනවා. එක එක පාඩම් ටච් වෙනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. එමෙ එක් කාණ්ඩයකට උදාහරණ තුන බැගින් කාණ්ඩ තුනට උදාහරණ ලියා දක්වන්න. ඒක අපි කලින් ලිව්වා. හරි එතන උදාහරණ 3 ගානේ මම දුන්නා. ඒක නිසා ඒක ඔතනටම ලියා ගන්න. ඒක මම ආයෙ මෙතන ලියන්න යන්නේ නැහැ. ඔයාලට ලියා ගන්න පුළුවන් උඩින් ලියලා තියෙන හින්දා. හරි මම ඒක නිකන් කියන්නම්. මොනොසැකරයිඩ් වලට ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්, ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඩයිසැකරයිඩ් වලට මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්, මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. පොලිසැකරයිඩ් පිෂ්ඨය, सेल्युलोस, ग्लाइकोजन. पिष्ठ, सेल्युलोस, ग्लाइकोजन. කිරි ආහාරවල ඇති මොනොසැකරයිඩ් කුමක්ද? මොනොසැකරයිඩ් යහන්නේ ලැක්ටෝස් නෙමෙයි ගැලැක්ටෝස්. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් තුනක් ලියන්න. ජීවින්ට ශක්තිය ලබා දීම ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් වැදගත්කම. ශාකවල පෝෂක පරිවහනයට දායක වීම. සතුන්ගේ සංචිත ආහාර ලෙස කටයුතු කිරීම. සතුන්ගේ සංචිත ආහාර ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ අපි ගත්තොත් අපේ ශරීරය තුළ තියෙන මේ කාබෝහයිඩ්‍රේට් මේ ග්ලයිකෝජන් විදිහට තමයි තැන්පත් වෙන්නේ. ඉතින් ඒක සංචිත ආහාරයක් විදිහට කටයුතු කරනවා කියලා කියන්න පුළුවන්. right. හරි දැන් මේ හිස්තැන පුරවන්න තියෙන්නේ
පහත දක්වන හිස්තැන් පුරවන්න විටමින් හරිතක්ෂය විටමින් K කැල්සියම් ග්ලූටන් විටමින් C රක්තහින්තා පොටෑසියම් කියන ඒවා ටික දීලා තිනවා. තිරිඟුල අඩංගු ප්‍රෝටීනය ග්ලූටන් කියන ප්‍රෝටීනය අඩංගු වෙනවා. පේශි දුර්වලවීම උණුතා ලක්ෂණ පෙන්වන්නේ අප ගන්න ආහාරයේ මොනවා උණුතා වුණාමද කියලා අහනවා. හරි. එතන මේකෙදි රයිට් අපි මේකට ලියාගමු රක්තහීනතාවය. දෙවෙනි එක අපි බලමු එකට එන්නේ මොකක්ද කියලා. ශාකවල නයිට්‍රජන් ඌණ වූ විට මොකද්ද හරිතක්ෂය ඇති වෙනවා. හරිතක්ෂය ළඟට පත්‍ර අග්‍රස්තී මේ යාම දැකිය හැකි ශාකයට මොනවා වුණු වුණාමද? පත්‍ර අග්‍රස්තය විටමින් K දැන් අපි ලියාගෙන යමු. ස්කර්වි රෝගය වැළඳෙන්නේ විටමින් C ඌණ වූ විට සමහර හිස්තනක් මිනිස් ආහාර මාර්ගයේ විසෙන බැක්ටීරියා මගින් නිපදවනු ලබයි. එතන අපිට ගන්න තියෙන්නේ උදාහරණය වෙන්නේ විටමින්ම තමයි. මෙතන පොටෑසියම් දෙක තුන හතර පහ හය හත අට අටක් තියෙනවා. මොකක්ද නැත්තේ බලන්න අපි බලමු. විටමින් ලිව්වා හරිතක්ෂය ලිව්වා විටමින් K ලිව්වා කැල්සියම් ලිව්වේ නැහැ. right කැල්සියම් මෙතනට කැල්සියම් right හරි ටක් ගාලා ලියා ගන්න. ළමයි මෙතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මෙන්න මෙතන මෙන්න මේ දෙක මාරු වෙන්න ඕන. කරුණාකරලා ඒක හදාගන්න. right මේ දෙක මාරු වෙන්න ඕනේ. පත්‍ර අග්‍රස්තයේ කැල්සියම් සහ පේශි දුර්වල වීම පොටෑසියම් ඌණතාවය නිසා ඇති වෙන්නේ. right ඒක පොඩි වැරදීමක් හදාගන්න. හරි. අත උස්සන්න මේක සම්පූර්ණ කරගත්තු අය. හරි 8යි 9යි හරි. හරි කට්ටිය සම්පූර්ණයි. හරි. දැන්
දැන් අපි පළවෙනි පාඩමට අදාළව කතන්දර ටික කතා කරා. දැන් මම මේ සරල රේඛීය චලිතය සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ සමහර අයට ප්‍රශ්න තියෙන පාඩමක්. ඒකම අපි මේකටත් යන්න ඕන. ඒ කියන්නේ සරල රේඛීය චලිතය සම්පූර්ණයෙන්ම අල්ලගෙන ඉන්නේ නැහැ. අපිට ඊට යනවා ටිකක් කලවම් ප්‍රශ්න වලට. මොකද පේපර් එකක් වුණාම අපිට එකම එක අල්ලගෙන ඉඳලා බෑනේ. හරි. ඉතින් සරල රේඛීය චලිතයේ මුල් ටික කතා කරලා මම යනවා පේපර් එකට. ඊට පස්සේ ආයෙ යනවා සරල රේඛීය චලිතය. කොහොමද අද දවසේ මේකේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉවර කරගන්න තමයි අපේ ටාගට් එක වෙන්න ඕනේ. හරි. රයිට් බලමු අපි. සරල රේඛීය චලිතය මේක භෞතික විද්‍යාව පළවෙනි පාඩම අපිට 10 ශ්‍රේණිය තුල හම්බ වෙනවා. රයිට්. සරල රේඛීය චලිතය හා සම්බන්ධ භෞතික රාශි බොහෝමයක් වෙයි. ඒ හා B ලෙස නම් කර ඇති නිවාස දෙකක් අතර පිහිටි ගමන් මාර්ග කිහිපයක් පහළ රූපයෙන් පෙන්වුම් කරයි. රයිට් බලන්න. A හා B කියන ගෙවල් දෙකේ A ඉඳලා B වලට යන්න තියෙන පාරවල් කීපයක් පෙන්වුම් කරලා තියෙනවා. බලන්න. පළවෙනි පාර බලන්න මේ. මෙහෙම P වලට ගිහිල්ලා ඔහොම එනවා. නැත්තම් මේ Q කියන මාර්ගයේ එනවා. නැත්තම් R කියන සංකීර්ණ මාර්ගය තුලින් එනවා. ඉතින් තුනක් තියෙනවා මාර්ග. ඔයාලා ගෙදරටත් එන්න සමහර ඉස්කෝලේ ගෙදරයි කියලා හිතන්න. ඉස්කෝලේ ගෙදරට එන පාරවල් කීපයක් තියෙන්න පුළුවන්. right right. දැන් මෙතන අහන ප්‍රශ්නයක් PQR මාර්ග අතරින් දුර පෙන්눔 කරන මාර්ගය වන්නේ මොකද්ද දෙයනේ දුර පෙන්눔 කරන මාර්ගය වෙන්නේ? හා right. හොඳට මතක තියාගන්න මේ A හා B අතර කෙටිම සරල රේඛීය දුර පෙන්වන්නේ Q වලින් මෙන්න මේ දෙක P සහ R තමා අපිට දුර පෙන්눔 කරන මාර්ග දෙක වෙන්නේ. Q කියන එක මෙතන ඇත්තටම විස්ථාපනය පෙන්눔 කරන මාර්ගය වෙන්න ඕනේ. විස්ථාපනය කිව්වම යම් කිසි වස්තුවක ඉඳලා ඒ කියන්නේ සිදුවන සරල රේඛීය ඈත් වීම තමයි අපි විස්ථාපනය කියලා කියන්නේ. ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් අතර තියෙන මේ සරල රේඛීය ඈත් වීම. මේක නිශ්චිත දිශාවක් ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ. හරි? ඉතින් අපි මෙතන උතුරු දිශාව කියලා ගත්තොත් මේ විස්ථාපනය තියෙන්නේ A ඉඳලා B ට නැගෙනහිර දිශාවට. නැගෙනහිර දිශාවටයි තියෙන්නේ. පටලවා ගන්න එපා. හරි? දැයි right. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. බලන්න. අමල් බෝලයක් ගෙන මීටර 10ක් උසට වීසි කරයි. බාධාවකින් තොරව බෝලය ඉහළට ගොස් පහළට පැමිණේ. මෙන්න බෝලය ඉහළට විසි කරනවා. ඕම ගිහිල්ලා ආයෙ මොකද වෙන්නේ බෝලය පහළට වැටෙනවා. පහළට වැටෙනවා. පහළට වැටෙනවා. බෝලය ගමන් කර දුර සොයන්න බෝලේ විස්ථාපනය ගණනය කරන්න. right. ඔන්න හොඳ ප්‍රශ්නයක්. දැන් බලමු මේකට අදාළව තියෙන විද්‍යාත්මක සංසිද්ධිය විද්‍යාත්මක අපි ගන්න ඕන මතක තියාගන්න ඕන කාරණා මොනවාද? ඔන්න ඔය ටික තමයි දැන් කතා කරන්න යන්නේ. හරිද? දැන් බලන්නකෝ ළමයි. බෝලය ගමන් කළ දුර සොයන්න. දැන් බලන්න දුරවල් දෙකක් ඉඳලා තියෙනවා. උඩට යන්නයි පහළට යන්න. දෙපාරකට චලනය වෙලා තියෙනවා. ඒක බෝලය ඉහළට විසි කරනවානේ. මීටර් 10ක් උසට විසි කරනවා. එහෙනම් මීටර් 10ක් උසට ගිහිල්ලා නැවතත් මීටර් 10ක් පහළට එන්න ඕන. එහෙනම් ගමන් කළ දුර කීයද? මීටර් 20යි. right good. මීටර් 20යි. බෝලේ විස්ථාපනය ගණනය කරන්න. බෝලේ නැවතත් ආරම්භක තැනටම එන්නේ. විසි කරපුවම යාගේ අතටනේ වැටෙන්නේ. විස්ථාපනය 0.5 මීටර්. අපිට දිශාවක් නිශ්චිතව සඳහන් කරන්න බෑ. මොකද මෙතන දිශාවක් ගැන පැහැදිලි කිරීමක් කරලා නැහැ. මෙතන ඉහළ පහළ අතර වෙච්ච සිදුවීමක්. අපි මෙන්න මේ වගේ චලිතයකට කියනවා ළමයි මෙන්න මේ වචනේ. ගුරුත්වය යටතේ සිරස් චලිතය ලියා ගන්න අවශ්‍යයි නම්. ගුරුත්වාකර්ෂණය කියන සිද්ධිය යටතේ සිදුවෙන සිරස් අතර සිද්ධ වෙන චලිතයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ගුරුත්වය යටතේ සිරස් චලිතය. ගුරුත්වය යටතේ සිරස් චලිතය. මේක තේරුණායි පොඩ්ඩක් අත උස්සන්න බලන්න. ගැටලු දිනවා නම් අහන්න ඕනේ. දැන් මේ සමහර ළමයි නම් chat එකෙන් අහනවා ප්‍රශ්න එකපාර.
මම උත්තර දෙනවා යාලට. ඉතින් මොන හරි ගැටලුවක් තිබ්බම ටක් ගාලා රෙස්පොන්ඩ් කරනවා. ඒක තියාගන්න. ඒ ගතිය ඒක හොඳයි. රයිට්. ඒකට තමයි කියන්නේ උවමනාව කියන එක. උවමනාව. රයිට්. හරි. එතකොට දැන් අපි ඒක කතා කරා. රයිට්. දැන් බලන්න. ඔන්න දීලා තිනවා හොඳ ප්‍රශ්නයක්. A ඉඳලා මීටර් 6ක් ගෙවාගෙන ගිහිල්ලා B වලට ඇවිල්ලා B වල ඉඳලා මීටර් 8ක් ගෙවාගෙන C වලට ඇවිල්ලා. 6යි 8යි. මෙතනින් දාලා තිනවා ඊතලයක් මෙන්න මේ විදිහට ගිහිල්ලා තිනවා කියලා. බලන්න. A සිට C දක්වා ඇති දුර කොපමණ? කීයද? 8යි 6යි එකතු කරන්න වෙනවා නේද? A සිට C දක්වා ඇති දුර කොපමණද? දැන් A සිට C දක්වා ඇති දුර මේ අපිට මෙන්න මෙහෙම 8යි 6යි එකතු කරන්න සිද්ධ වෙනවා. එතකොට 8යි 6යි 14යි මීටර් වෙනවා. මොකද එයා ගමන ගිහිලා තින්නේ මේ මාර්ගය ඔස්සේ. එහෙමනේ. ඔය එතන එහෙම විස්තරයක් දීලා නැහැ ළමයි. මෙතනට මතක තියාගන්න මේ. AC මෙතන මේක හරිනම් කඩේරක් විදිහට දෙන්න ඕන. මම හිතන්නේ එතන ප්‍රශ්නේ දීලා තියෙන වැරද්දා. මෙතන මෙහෙම කඩේරකින් දෙන්න ඕන. එතකොට ඔයාලට හරියට මේ ඊතලේ වැටෙන්න ඕන මෙතනට නෙමෙයි. ඊතලේ වැටෙන්න ඕන මෙන්න මෙතනට. මෙන්න මේක තමයි හරියට මේක හදාගන්න පොඩ්ඩක් පේපර් එකේ පොඩි වැරදීමක්. හරි. A සිට C දක්වා සිදුවන විස්ථාපනය කොහොමද කියලා අහනවා. එතන A සිට C දක්වා සිදුවන විස්ථාපනය හොයන්න අපිට විශේෂ ප්‍රමේයයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඔයාලා කවුරුද දන්නවා ගණිතයේ ඍජු කෝණික ත්‍රිකෝණයක් අපි මෙතන තියෙන්නේ. ඉතින් ඍජු කෝණික ත්‍රිකෝණයක් ගත්තම අපිට ඍජු කෝණික ත්‍රිකෝණේ අපිට මෙන්න මෙහෙම සම්බන්ධයක් ලියන්න පුළුවන්. AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. හරි. දැන් අපි ඔකට ආදේශ කරමු. ඒතර AC වර්ගය තමයි අපෙන් අහන්නේ. දැන් AB වර්ගය කියන්නේ 6 වරක් 6. ඒතර 6 වර්ගය. මෙතන 8 වර්ගය. 6 වරක් 6 36යි. 8 වරක් 8 64යි. 36යි 64යි. කීයද? 60 90 60 70 80 90 94 97ක් නෑ 36 64යි 100යි අයියෝ පැටලුණානේ. රයිට් එහෙනම් AC හොයන්න 100 වර්ගමූලය ගන්න ඕනේ 10යි මීටර. රයිට් ඔන්න ඔහොමයි අපි පයිතගොරස් ප්‍රමේය මේකට ආදේශ කරන්නේ. ඒතර මෙතනට එනවා 10යි මීටර් විස්ථාපනය අහන්නේ අනිවාර්යෙන්ම පටල ගන්න එපා. නිවැරදි දිශාව දාන්න. මේක නිකන් 10 මීටර කියලා දැම්මොත් වැරදි දාගන්න. මේක 10 මීටර් මොකද්ද? ඊසාන දිශාවට. ඊසාන දිශාවට. ඊසාන දිශාවට. රයිට් හරි. මේක ලියා ගන්න ටක් ගාලා මම මකනවා. ඉක්මනට ලියා ගන්න. අර ඉස්සල් එකේ මොකද්ද ලිව්වේ කියලා අහනවා. ඒකට යන්න ඕන පස්සට. ඒක නිසා ඒ වෙලෙම ලියා ගන්න නැත්නම් අපිට යන්න ඕන පිටිපස්සට. අතීතයට යන්න වෙනවා. රයිට්. ඉතින් මීටර් 14ක් කියලා තමයි අපි ලියලා තියෙන්නේ. හරි.
right මේක දැන් මම මකන්න right P නම් ස්ථානයක සිට ගමන් අරඹන රථයක් මීටර් 500ක දුරක් ගමන් කර Q නම් ස්ථානයට ළඟා වේ. right එතන P නම් ස්ථානයේදී අපි මේක පොඩි කටුවක් ගමු. හරි. ඔන්න P කියන ස්ථානයේ ඉඳලා මීටර් 500ක දුරක් ගමන් කරලා ඔන්න Q කියලා ස්ථානයකට ආවා. Q සිට ආපසු හැරී එම මාර්ගයේම පැමිණ P ස්ථානයේ පසුකොට මීටර් 100ක් ඉදිරියට ගමන් කරනවා. එතකොට මෙතන ඉඳලා මෙතනට 500යි මීටර් මෙතන ඉඳලා මෙතනට 100යි මීටර්. රථයේ ගමන් කළ මුළු දුර ඉතින් දුරේදී අපිට අවසාන ලක්ෂ්‍ය ආරම්භක ලක්ෂ්‍ය අදාළ නැහැ. කෙලින්ම අපිට 1100යි මීටර් කියලා තිබ්බා. ඒකේ රථයේ විස්ථාපනය 100යි මීටර් කොහෙටද? මෙන්න මේ දිශාවට අපි ඒකට කියනවා මොකද්ද? බස්නාහිර. දිශාව සඳහන් කිරීම අනිවාර්යයි. හරි. දිශාව සඳහන් කිරීම අනිවාර්යයි. සියයි මීටර් බස්නාහිර දිශාවට very good උත්තරේ එවලා තියෙනවා ළමයෙකුත් හොඳයි සතුටුයි ඒ ගැන හරි අපි දැන් යමු ඊළඟ එකට රථයේ විස්ථාපනය හුවා දිනපතා ප්‍රවෘත්ති විකාශනයෙන් කියවෙන්නේ මහා මාර්ගයේ සිදුවන රථ වාහන අනතුරු පිළිබඳ තොරතුරු ඒ අතරින් අධික වේගෙන් වාහන පැදීම නිසා සිදුවන අනතුරු ඉතා සුලභයි වේගය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. නැත්නම් දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය. දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය තමයි අපි කියන්නේ වේගය කියලා. ශීඝ්‍රතාවය. අපිට මේකට ඕනනම් පුළුවන් තවත් වේගය සමානයි දුර බෙදීම කාලය කියලා ලියන්න. නමුත් ඔයාලා මෙන්න මේ වචනේ මෙන්න මේක ඉතාමත්ම වැදගත්. අපිට ඕන කියන්න පුළුවන් ඕක මෙහෙමත් ඉතින්. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා කියන්නත් පුළුවන්. ඒක ඉතින් එහෙම ලිව්වම කිසි තේරුමක් නැහැ නිකන් සමීකරණයක් ලියලා වගේ. ඉතින් ඒකක කාලයක් තුල ගෙවා යාමේ දුර කියලා කිව්වත් හරි. මේක අපිට ලියන්න පුළුවන් තවත් විදිහකට. ඒක වැරදි දාන්නේ නැහැ. ඒකක කාලයක් තුල සිදුවන දුර ගෙවා යාම
රයිට්. හරි පොඩි ප්‍රමාද දෝෂයක් සිද්ධ වුණා. අපි ආපහු වැඩේ පටන් ගමු. දැන් බලන්න රථයක් සෑම තප්පරයකදීම ගෙවා යන දුර මීටර් 3ක් නම් මෙහි වේගය කොපමණද? ළමයි කට්ටිය අත උස්සන් ඉන්නවනේ මේක සෙට්. රයිට්. ඒකට වේගය සමානයි දුර බෙදීම කාලය. අපි මේකට ආදේශ කරමු මීටර් 3යි තප්පර එකක් තුල. එහෙනම් උත්තරේ වේගය 3යි ms ඍණ 1යි. හැම වෙලේම මතක right. එතකොට 3යි ms ඍණ 1යි හොඳට මතක තියාගන්න ළමයි එක දෙයක් මේ රථයක් සෑම දැන් මෙතනදී අහන්නේ කෙලින්ම උත්තරේ විතරක් දාන්න පුරුදු වෙන්න එපා. සමීකරණ ලියලා ඒක ආදේශ කරලා කොච්චර පොඩි ගාණක් වුණත් මේ පේපර් එකක උත්තර ලියද්දි කල්පනාකාරී වෙන්න ඕනේ. අපි හරියටම ඒකෙදි මේ උත්තරේ ලියන්න ඕන මේ පියවරත් සහිතව. ඉතින් සමීකරණ දැමීම අනිවාර්යයි අත්‍යවශ්‍යම කළ යුතුම දෙයක්. හරි. ඒ ගැන ඉතාමත්ම කල්පනාකාරී වෙන්න. හරි. right. right. හරි. මීටර් 50ක් ගමන් කරන ළමයෙක් ඒ සඳහා ගත කරන කාලය මිනිත්තු 2යි 2 minutes. දැන් අපිට මෙතනදී දැන් අපි සාමාන්‍ය වේගය ගණනය කරන්නේ සම්මත වශයෙන් තප්පරයට මීටර වගේ වලින්. නමුත් මෙතන 2 minutes කියලා කියද්දි මතක තියාගන්න මිනිත්තු එකක් සමානයි තප්පර නම් 60යි. එහෙනම් 2 minutes සමානයි තප්පර 120යි. right. සම්මත ඒකක භාවිතයෙන් ළමයාගේ වේගය ගණනය කරන්න. සම්මත ඒකක භාවිතය. ළමයාගේ වේගය ගණනය කරන්න. හරිද? එතකොට සම්මත ඒකේ උතර එහෙනම් වේගය සමානයි දුර බෙදීම කාලය දුර මීටර් 50යි කාලය තප්පර 120යි. බිඳුවට බිඳුව කැපෙනවා 12ට 5 ඒවා. ඉතින් 5 බෙදීම 12 අපිට පුළුවන් මේක මේ විදිහට බෙදලා තියන්න 12 20 48 4යි 2යි 20ට 12 ඒවා 1යි 12යි 80 0.4යි 1යි ms ඍණ 1 වගේ එන උත්තරයක් බලන්න ඔයගලන්ටත් ඒක එනවාද කියලා. මම මේ බෙදපු එක මම මකන්නම් ඒක බෙදන්න ඕන. දන්නවනේ ඔයගොල්ලෝ. හරි. බෙදීම ලියන්න අවශ්‍ය නැහැ. ටක් ගාලා බලන්න ඔයගලන් බලන්න. right හරි.
මේක මකනවා දැන් මම. right හරි. මෙම වගුවේ දැක්වෙන්නේ වස්තුවක චලිතය පිළිබඳ තොරතුරුයි. බලන්න දුර සහ කාලය අතර තියෙන විචලනයක් මේ වගුවේ දැක්වෙනවා. හරිද? එතන තප්පර බිඳුවේදී කාලය බිඳුවේදී දුර බිඳුවයි. තප්පර 5ක් යනකොට 2 4 6 8 10 විදිහට වෙනස් වෙලා විචලනය වෙලා තියෙනවා. හරිද? right විචලන වෙලා තියෙනවා. හරි. මෙම වස්තුවේ වේගය පිළිබඳව ඔබට කුමක් කිව හැකිද? බලන්න වේගයේ වැඩිවීම ඒකාකාරයි. නේ? එහෙනම් මේක ඒකාකාර වේගයකින් චලනය වෙලා තියෙනවා. ඒකාකාර වේගයකින් චලනය වී ඇත. ඒ වේගය ගණනය කරන්න. ඉතින් අපි සමීකරණය දාමු. වේගය සමානයි දුර බෙදීම කාලය ආදේශ කරමු. දුර කීයද? 10යි මීටර්. කාලය තප්පර 5යි. එහෙනම් 2යි ms ඍණ එකක වේගයක් වලින් තමයි මේක සම්පූර්ණයෙන්ම කාලය තුල ගණන් කරලා ගණනය වෙලා තියෙන්නේ. වේගයකින් ගිහිල්ලා තියෙන්නේ. right හරි. ළමයි ඉක්මනට ලියා ගන්න ඕනේ. ඊළඟට දමන් මෙම වස්තුවේ වේගය පිළිබඳව ඔබට කුමක් කිව හැකිද? බලමුද මේ තප්පර 6ක් තුල 2 3 ආය 8 වෙලා 12 වෙලා 15 වෙලා 24 වෙලා. ඒ කියන්නේ ඒකාකාරව නෙමෙයි වෙලා තියෙන්නේ. හරි? එතන බලන්න ඒකාකාරව නෙමෙයි වෙලා තින්නේ. ඒ කියන්නේ මේක මේ එක එක කාලවල තුල දැන් 2 ඉඳලා 3 වෙනකන් එකයි තියෙන්නේ. 3 ඉඳලා 8 වෙනකන් තියෙනවා 5ක්. 8 ඉඳලා 12 වෙනකන් 4යි 3යි. ආය 15 ඉඳලා 24 එකපාර වැඩි වෙලා. විස්ථාපනය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතන මෙතන විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතන මෙතනදී මේ වස්තුවේ වේගය පිළිබඳව ඔබට කුමක් කිව හැකිද? ඒකාකාර නොවේ කියලා අපිට කියන්න පුළුවන්. එහි ප්‍රවේගය ගණනය කරන්න. එතකොට සම්පූර්ණයෙන්ම විස්ථාපනය වෙන්න එයාට ගත වෙලා තියෙනවා කාලය තප්පර 6ක්. අපි විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව අපි මුළු විස්ථාපනය මුළු කාලයෙන් බෙදලා ගමු. එතකොට ප්‍රවේගයේ සමීකරණය ඔයගොල්ලෝ දන්නවා. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. විස්ථාපනය කීයද? 24 මීටර්. කාලය තප්පර 6යි 4යි ms ඍණ එකක ඒකාකාර ප්‍රවේගයකින් එයා චලනය වෙලා අපි කියන්නේ මේකට අපි කියනවා මධ්‍ය ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය. ඒ කියන්නේ මුළු කාලය තුල විචලනය වුණාට මේ සම්පූර්ණ කාලය තුල ගිහිලා තියෙන්නේ 4ක වගේ ප්‍රමාණයක්. අයින් තප්පර 6ක් තුල මේ 24ක් ආවේ ඒකයි.
හරි ඔන්න ඔය විදිහට තමයි අපි ඒක කතා කරන්නේ මේ ළමයි ඔයගලන්ට තව පණිවිඩයක් ඔයගලන්ගේ ටියුට් එක මේ ප්‍රින්ටඩ් එක ලැබෙන්නේ 16 වෙනිදායින් පස්සේ හරි හොඳට මතක තියාගන්න මොකද මම අද දවසේ අපි ආරම්භක දවසනේ අද මම සහභාගී ළමයි ප්‍රමාණය බලලම තමයි මුද්‍රණ නිබන්ධන මුද්‍රණය කරන්නේ ටියුට්ස් ටික ප්‍රින්ට් කරන්නේ ඉතින් එතකොට මම ටිකක් වැඩිපුරත් එක ප්‍රින්ට් කරගන්නවා දැන් අපේ 10 ශ්‍රේණියකට ළමයි 12ක් අපි 11 දෙනෙක් ඉන්නවා මේකට ඉදිරියේදී තව වැඩි වෙන්න පුළුවන් ඉතින් මේ එතකොට මේ අනිත් එක මේ 12 දෙනාම මට 11 දෙනාම මට පුරවලෙව්වේ අර මේ සහභාගී වෙනවා කියලා Google form එක. ඉතින් කරුණාකරලා පුරවපු නැති දරුවෝ ඉන්නවා පුරවල එවන්න. ඉතින් මට අදහසක් ගන්නයි මම ඒක දැම්මේ. ඉතින් අනිවාර්යයෙන්ම ඒක පුරවල එවන්න හරි. මේක දිගටම යනවා. එතකොට මේ ටියුට් එක ඔයාලට හම්බ වෙන්නේ මේ 16 වෙනිදාට. දැන් එක දරුවෙක් නම් මට අද ඇවිල්ලා මේ අද මේ ටියුට් එක ගන්න ඇවිල්ලා තිබුණා. නමුත් ආය හැරිලා ගියා ටියුට් එක නැතුව ඒකට හේතුව මේ ටියුට් එක මම ප්‍රින්ට් කරලා නැති හින්දා ඒ නිසා පණිවිඩය අනිවාර්යයෙන්ම පැහැදිලිව අහගන්න නැත්නම් දෙමාපියෝ රස්තියාදු වෙන්න පුළුවන් හරිද ඇවිල්ලා යන්න පුළුවන් කාලය වටිනවා ඒ නිසා දරුවනේ මගේ පණිවිඩය ඉතාමත් පැහැදිලිව අහගෙනම එකපාරම ගන්න එන්න නැත්නම් කීප සැරයක් එද්දි දෙමාපියන්ට ඒක ගැටලුවක් වෙන්න පුළුවන් නේද හරි ඉතින් ඉදිරියේදී ඔයාලට මේ ටියුට් එක විතරක් නෙමෙයි ෂෝට් නෝට්ස් හම්බ වෙනවා එතකොට ඔයගලන් ඉදිරියේදී මම සියලුම සූත්‍ර සමීකරණ දාපු ටියුට් එකක් මේ වෙද්දි හදාගෙන යනවා ඒක ලැබෙනවා ඉතින් ඒ වගේ මේ ටියුට් එකවම නිකන් මේ කොළ දෙක තුනක් අම්මනපු ටියුට් එකක් නෙමෙයි මේ ඔයගලන්ටම පැහැදිලි වෙයි ඔයගලන්ගේ අතට ලැබෙනකොට ප්‍රින්ටඩ් එක ඒකේ ගොඩක් ප්‍රශ්න දාපු ලොකු ටියුට් එකක් සාමාන්‍ය ප්‍රමාණයකින් යුතු ටියුට් එකක් ලැබෙන්නේ ඉතින් යාළුවන්ටත් කියන්න නමුත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දිගටම සම්බන්ධ වෙලා ඉන්න හරි මේ සම්බන්ධ වෙච්ච දරුවෝ ටික යාළුවන්ටත් කියන්න මේක මැදින් කඩා ගන්න එපා ඒ කියන්නේ මේ යන චේන් එක වගේ යන්නේ මේ වෙලාව වෙන් කරලා තියාගන්න අනිවාර්යෙන් මොකද මේවා ප්‍රශ්න කතා කරන එක ඔයාලට ඉතාමත් වැදගත්. මොකද ගොඩක් වෙලාවට දැන් මේවා ආයේ එකපාර බලද්දි ඔයාලට කරකොල තේරෙනවා කන්ෆියුස් වෙනවා. ඇයි මේවා ඉගෙනගෙන තිබ්බට ප්‍රශ්න වල උත්තර ලියද්දි කොහොමද මම ලියන්නේ කියන අවබෝධය නැහැ. ඒක ගොඩක් ගැටලුවක් මන් දැක්කා. හරි විශේෂයෙන් ගිය අවුරුද්දේ විභාගෙ ලියපු ළමයින් ගැන ගොඩක් ඒ ළමයිට නම් O level මේ කටේ තිබිලා තමයි ඔන්ලයින් පටන් ගන්න අවස්ථාව ලැබුණේ අපිට. ඉතින් මේ ඔයාලට ඒ ගැටලුව තිබුණේ නැහැ විශේෂයෙන් දැන් 10 වසරේ ඉන්න අයට. ඔයාලා මුලින් ඉඳන් 10 වසරේ ඉඳන්ම ඔන්ලයින් කරගෙන ගියා. නමුත් මේ අවුරුදු 11 ඉන්න අයට 10 වසර ගැටලු තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒක තේරුම් අරන් ඉන්නේ මේ අවුරුද්දේ. විශේෂයෙන්ම මෙතන 11 වසරේ ළමයිනුත් ඉන්නේ හින්දා කියන්නේ. මේ ඒ අයව මම අවස්ථාව දීලා තියෙනවා මේ ඒ අයට මගේ 10 වසර පන්ති වලට සම්බන්ධ වෙලා තියරි කවර් කරගන්න. ඉතින් මේ ඒක නිසා අනිවාර්යෙන්ම මේක මේ කරන්න. මොකද 11 වසරේ ළමයින්ට 10 වසරට සම්පූර්ණයෙන්ම වගේ ඔයාලට 10 වසර කවර් කරගන්න එක ෆ්‍රී දීලා තියෙනවා. ඉතින් ඒකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. එහෙම ගන්න ළමයි ඉන්නවා. ඉතින් මට ගොඩක් සතුටුයි. අනිත් අයටත් විවෘතව ආරාධනා කරන්නේ 11 වසරේ අය ඉන්නවනම් 10 වසරේ තියරි ගැටලු හින්දා පසුගාමී වෙලා තියෙනවා නම් වැඩ ඔන්න අපි එක්ක එකතු වෙලා වැඩ කරන්න එන්න කියලා. 10 අයට මට කියන්න දෙන එකම දේ තමයි ළමයි හොඳට මතක තියාගන්න. ඔයාලට මේ අවුරුද්ද ඔයාලා සාමාන්‍ය ලොකුවට අවබෝධයක් ගන්න නැති වුණාට ඉතාමත්ම වැදගත් අවුරුද්දක් මේ ගෙවෙන්නේ. වැදගත් අවුරුද්දක් ගෙවෙන්නේ. ඒක නිසා මේ කාලය ඔයාලා ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන එක ගැන ඉතාම සතුටුයි. හරි. ඔයාලට මේ වෙලේ ඉන්න තිබුණා. නිකන් ගෙදරටලා ඉඳගෙන ඉන්න තිබුණා. නමුත් ඔයාලා වුමනාව හින්දායි මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකට ඔයාලට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඔයගලගේ ප්‍රතිඵල වලින් ඉෂ්ට වෙනවා. ඒකට මමත් වග කියනවා. ඔයාලට ප්‍රතිඵල හොඳ මට්ටමට උස්සලා තියන්න ඔයාලව මම පරිමයෙන් වැඩ කරනවා. ඉතින් ඔයාලත් මේකට සහයෝගය දක්වන්න ඕන. විශේෂයෙන් O level ළමයින්ට දැන් රෑ 9 11 පන්තියේ තියෙනවා. එයාලට ඉදිරියේදී තව වෙලාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. පේපර්ස් වැඩිපුර කතා කරනවා. ඉතින් ඒක නිසා පැය 3ක් වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ කියන්නේ විභාගේ කිට්ටු කරලා අවසාන අදියරේදී අපිට කාලය වැඩි කරන්න පුළුවන්. හරි. ඉතින් ඒතර ඒකෙදි උපරිමයේ ප්‍රයෝජනයට ගන්න. දැන් අපි අද පටන් ගන්නවා මේ 9ට 11 ශ්‍රේණිය පන්තිය. රයිට්. ඉතින් ඒකෙත් සැලකියුතු පිරිසක් අපි එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා. රයිට්. ඉතින් දන්න අයට කියන්න මේ පන්තිය ගැන. මොකද සමහර ළමයි දන්නේ නැහැ හොයන අය ඉන්නවා. ඉතින් ඒ අයට කියනවා මේ පන්තිය ගැන. රයිට්.
හරි ඊළඟට ඔන්න බලන්න දැන් හොඳ ප්‍රශ්නයක් බලන්න. මෙම රූපයෙන් පෙන්වන්නේ L නම් ස්ථානයෙන් පටන්ගෙන M නම් ස්ථානය දක්වා වස්තුවක චලිතය දක්වන සටහනක්. මේ වස්තුව ගමන් කළ දුර සොයන්න. දැන් වස්තුව ගමන් කරද්දී බලන්න දුර හොයද්දී ඔයාලා කල්පනා කරන්න 4යි 3යි 3යි 4යි 4යි 3යි 3යි 4යි 4යි 3යි. රයිට්. ඉතින් අපි ඔන්න ඔය ටික එකතු කරමු. 4යි 6යි 10යි 10යි 8යි 18යි 18යි 6යි 24යි 24යි 8යි කීයද? 24යි 8යි 34යි 36යි 32යි 32යි 3යි 33 34 35 මම වැරදි නම් කියන්නේ 35යි මීටර්. අත උස්සන්න 35යි මීටර ආපු අය. හරි රයිට්. මේ බලන්න ඒකෙදි මම මුකුත් ලොකු වෙන දෙයක් කතා කරේ නෑ. මෙන්න මේ දුර එකතු කරගෙන යන්න. බලන්න අමාරු දෙයක් නෙමෙයි. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඔය දුර එකතු කරගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? ඔය දුර එකතු කරන් යන්නයි තියෙන්නේ. වස්තුවේ විස්ථාපනය සොයන්නේ. ඉතින් විස්ථාපනයේට කෙලින්ම ඔයාලට මෙහෙම දෙයක් කරන්න වෙනවා. බලන්න. හැම වෙලේම මෙතන මතක තියාගන්න ඍජු කෝණික ත්‍රිකෝණයක්. පයිතගරස් ත්‍රිත්වානුව ගත්තම මෙතන හැම වෙලේම පහක් තමයි වෙන්න ඕනේ. කර්ණය පහයි. දැන් ගණිතය ගැන ඉගෙන ගත්තොත් එimhe ඔයාලා ගණිතයේදී ඉගෙන ගන්නවා පයිතගරස් ත්‍රිත්ව කියලා කොටසක්. කියන්නේ 3යි 4යි නම් ඊළඟ එක 5ක් වෙන්න ඕනේ. ඒක හැම වෙලේම වෙන්නේ නැහැ. ඒක යම් කිසි ඒවලට විතරයි අපිට ගන්න පුළුවන්. නේද? 3යි 4යි 5යි. එතකොට එනවා 5 10 15 20 25යි. එහෙනම් විස්ථාපනය 25යි මීටර්. දිශාව මොකද්ද? අපි උතුර කියලා ගමු. අපිට දිශාව දීලා නැති හින්දා අනිවාර්යෙන් එන දිශාව ඊසාන දිශාවට. ඊසාන ඊසාන දිශාවට තමයි. අත උසන්න එක තේරුණා අය? කො 3 දෙනාටද තේරිලා තියෙන්නේ? 7 දෙනයි. කො අනිත් කට්ටිය 8යි. රයිට් 9 දෙනයි. උත්තර දෙන්න හැමෝම මං අහන්නේ වලට මොකද මේ ඔයාලගේ ඒ කියන්නේ නැත්තම් ඔයාලට මේක තව පැහැදිලි වෙන්න ඕනද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔයගොල්ලෝගේ අත උස්සන එක මත. රයිට්. ඊසාන දිශාව. හරි දැන් බලන්න. සරල රේඛීය මාර්ගයක තප්පරයට මීටර 2ක ප්‍රවේගය 2.1 ප්‍රවේගයෙන් වස්තුවක් තප්පර 5ක් චලනය වෙයි. වස්තුවේ මුළු විස්ථාපනය ගණනය කරන්න. එහෙනම් සමීකරණය ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. ඔන්න සමීකරණය. දැන් විස්ථාපනය අපි දන්නේ ප්‍රවේගය දීලා තියෙනවා. අපි විස්ථාපනයට x කියලා ගමු. ගෙදීම කාලය තත්පර 5යි. එහෙනම් x හොයන්න අපි දෙපැත්තම 5න් ගුණ කරගමු. එහෙනම් බලන්න 5ට 5 කැපිලා යනවා. x සමානයි 10යි මීටර. උත්තරේ 10යි මීටර එන්නේ. 10යි මීටර.
ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ අපි එනවා මේ ප්‍රශ්නෙට. මෙම දත්ත යොදාගෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳිමු අපි මේ දත්ත ටික පාවිච්චි කරලා මම මුලින්ම මෙතන වයිට් සම්පූර්ණයෙන්ම මෙතන සුදු පාට කරගන්නවා. මොකද මට ඒතර පහසුවක් ඒක අඳින්න. මුලින්ම අපි මෙන්න මේ විදිහට ප්‍රධාන ප්‍රස්ථාරයේ තියෙන අක්ෂ දෙක ඇඳගත්තා. ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත විචල්්‍ය. ඊට පස්සේ විස්ථාපනය අපිට දීලා තියෙනවා. අපි හැම වෙලේම කාලය යොදන්න ඕන මෙතනට. කාලය අපි තප්පර වරහණින් යොදන්න ඕන. මෙතනට අපි යොදන්නේ විස්ථාපනය මේ ළමයි මාව පැහැදිලිව හෙනවනම් පොඩ්ඩක් අත උස්සන්න. ඔව්. කියන්නේ මාව පැහැදිලිව හෙන මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කියලා දරුවෙක් මට කියනවා. මම හිතන්නේ පුතේ ආගේ පැත්තෙන් සිග්නල් ඉෂුව එකක් වෙන්න ඕනේ. මගේ නම් අනිවාර්යෙන් කට්ටියට මේක යන්න ඕනේ. මගේ සිග්නල් ගැටලුවක් තියෙනවා නම් කරුණාකරලා මෙසේජ් එකක් දාන්න. අත උස්සන්න. මොකද පාඩ එක පැහැදිලි කරලා ඉන්න සිග්නල් ප්‍රශ්නයක් ආවොත් ටක් ගාලා මට කියන්න. රයිට්? හරි. රයිට්. ඉතින් දැන් අපි කාලය 1 2 3 4 5 කියලා 1 2 3 4 5 5 විස්ථාපනය අපි 5 10 15 20 25 දැන් ඉතින් මෙන්න මේ තැන් වලට තියන්න ඩොට් ටික තියාගෙන යන්න. මෙන්න මේ වගේ රේඛාවක් ඔයගලන්ට ලැබෙයි. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි අපෙන් අහන්නේ. ටක් ගාලා ඇඳගන්න, කටුවට ඇඳගන්න. රයිට්. මේක ඇඳලා ඉවරයි පොඩ්ඩක් අත උස්සන්න. රයිට්. හරි. එහෙනම් මම මේක මකනවා දැන්. A සිට B දක්වා වස්තුවේ හරි. ප්‍රස්ථාරයේ භාවිතයෙන් ප්‍රවේගය ගණනය කරන්න. රයිට් මම ප්‍රස්ථාරයේ භාවිතයෙන් ප්‍රවේගය ගණනය කරලා පෙන්නන්න. දැන් මේ බලන්න. මේකදී අපිට අනිවාර්යෙන් මතක තියාගන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයක් යොදාගෙන ප්‍රවේගය ගණනය කරද්දී හරිද විස්ථාපනයේ බෙදීම කාලය. ඒ කියන්නේ මෙන්න මේ අගයේ බෙදීම මේ අගය කියන එකෙන් අපිට ප්‍රවේගය ගණනය කරන්න පුළුවන්. රයිට්. ඉතින් එතකොට අපි මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපි අරගමු. එතකොට අපිට කෙලින්ම ප්‍රවේගය ගණනය කරගන්න පුළුවන්. එතකොට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියද්දී y කණ්ඩාංකයේ බෙදීම x කණ්ඩාංක වෙනස තමයි අපි මේකදී අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට මතක තියාගන්න එක අනුක්‍රමණය සමානයි එතකොට සම්පූර්ණ විස්ථාපනය 25යි මීටර් කාලය තප්පර 5යි එහෙනම් 5 ms ඍණයක තමයි ප්‍රවේගය වෙන්නේ.
හරි අත උස්සන්න ලිය ඉවරයි නේද හරි ළමයි හතයි අනිත් අයත් ඉක්මනට ඉවර කරන්න හරි ළමයි දැන් එතකොට ඊළඟට මම මේ පිටුවෙන් අද දවසේ වැඩේ අවසන් කරනවා A සිට B දක්වා වස්තුවේ වේගය කොපමණද A සිට B දක්වා වස්තුවේ වේගය මොකක් වෙලා තියෙනවද ක්‍රමක්‍රමයෙන් විස්ථාපන මේක ඒකාකාර වේගයෙන් තමයි ගමන් කරලා තියෙන්නේ ඒකාකාර වේගය තුල ඒකාකාර වේගයෙන් ගමන් කර ඇත එම අවස්ථාවේ වස්තුවේ මධ්‍යක ප්‍රවේගය ගණනය කරන්න වස්තුවේ මධ්‍යක ප්‍රවේගය එතකොට මුළු විස්ථාපනයේ ගත වූ මුළු කාලයෙන් බෙදන්න ඕන මුළු විස්ථාපනය මධ්‍යක ප්‍රවේගය බලන්න මධ්‍යක ප්‍රවේගය මුළු විස්ථාපනය බෙදීම මුළු කාලය මුළු විස්ථාපනය 20යි මීටර් මුළු කාලය තප්පර 3යි එහෙනම් මෙතන 20 බෙදීම 3 20 බෙදීම 3 බලන්න බෙදලා 6.66 කියලා එනවා ms ඍණ 1 B සිට C දක්වා චලනය කෙබඳුද ඒකාකාර ප්‍රවේගයෙන් චලනය එතන ඒකාකාර ප්‍රවේගය නෙමෙයි දරුවනේ විස්ථාපන කාල ප්‍රස්ථාරයකදී අපි ගත්තොත් එහෙම මේ ඉරක් තියනවා කියන්නේ එතන නිශ්චලතාවය නිශ්චලතාවයෙන් ගමන් කර ඉතින් ඔන්න ඔය ටික තමයි ඉක්මනට මේ ටික සටහන් කරගන්න මේ අදට අද දවසේ අපිට අපිට නියමිත කාලය තුල අපිට කතා කරන්න හම්බුණා මේ 4 වෙනි පිටුව දක්වා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ වෙනකන් පේපර් එකේ තව තියෙනවා ගොඩක්. ඉතින් අපි ටාගට් කරාට අපිට එහෙම ටයිම් එකක් මැනේජ් කරගන්න අමාරුද ඔයාලට පේනවා විභාගෙදිත් ඔන්න ඔය දේ තමයි අපිට දෙන්න වෙන්නේ. ඉතින් මෙතනදී සමහරවිට මම පැහැදිලි කිරීම එක්ක යන හින්දා තමයි මේ තත්ත්වයට යන්නේ. නමුත් සමහර MCQ වගේ වෙලදී අපිට ඔය ටික කාලය ඉක්මන් කරගන්න පුළුවන්. ඒකට ඊළඟ දවසේ ඔයාලට මේක සම්පූර්ණයෙන් කරලා තියාගන්න. මොකද අපි ඊකටම ඔය ටියුට් එක ඉවරනන් පස්සේ අලුත් ටියුට් එකටත් යනවා. ඉතින් මේ ඒ විදිහට තමයි කතන්දරේ යන්නේ. රයිට් එහෙනම් ඉතින් මේ අද දවසට මම මෙතනින් අවසන් කරනවා. grade 11 අදට රෙකෝඩින් දාන්න පුළුවන් ද සර් දානවනේ. ඔව් රෙකෝඩින් මම අරගෙන වෙනම අප්ලෝඩ් කරනවා දවස් දෙකක් විතර වගේ යයි පුතේ. මොකද මට පොඩ්ඩක් ඒක එඩිට් කරගන්න ඕනේ මේ මම ඒකට ටිකක් වෙනම විදිහකට යන්නේ ලයිව් රෙකෝඩ් කරගන්න නැතුව එඩිට් කරලා ඉතින් පොඩි කාලයක් දෙන්න ඕනේ ඒකට රෙකෝඩින්ග්ස් දානවා අනිවාර්යෙන් හරි රයිට් එහෙනම් අද දවසට අපි මෙතනින් අපේ පන්ති අවසන් කරනවා 11 වසරේ ශ්‍රේණියට 11 ශ්‍රේණියට ඊළඟ ලින්ක් එක හරහා 11 පන්තියට 9 වෙනිදා සම්බන්ධ වෙන්න පුළුවන් රයිට් මම 9:05 වගේ වෙනකොට ක්ලාස් එක පටන් ගන්නවා රයිට් එහෙනම් හැමෝටම අයබෝවන් good night and god bless you හොඳින් මහන්සි වෙන්න හොඳින් පාඩම් කරන්න අද කතා කරපුවා ආය ආය බලන්න පුළුවන් කාලයක් වෙලාවක් තියෙනවා නම් ඔයගොල්ලන් කාලය කැප කරලා මේ ඊළඟ ප්‍රශ්නවලට උත්තර දැම්මම ලියන්න උත්සාහ කරන්න right now ඔයාලට ජය වේවා god bless you good night and god bless chat එකට දාන්න ඔයාලගේ replies chat එකට දාන්න